අඩෙරෙහි සත්‍යය හෝරාව. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. මේ එක්වන්නේ නින්නාද සජීවී සංවාදයේ සමගයි සති අග දේශපාලන හමුව රංගිර ශ්‍රී ලංකා රූපවාහිනියේ ඔබ මග බලාගෙන ඉන්නවා. අප එනතුරු ඔබ විවිධ අදහස් යෝජනා අපට ඉදිරිපත් කරනවා. දවසෙන් දවස අලුත් දිශාවට සංවාදයේ මෙහෙවන්න අපිව දිරිමත් කරනවා. ඒ සියලු දෙනාටම ස්තුති කරන්නටත් මම මේ ආරම්භය අවස්ථාවක් කරගන්නවා. ඉතින් හිතතුනි අපේ හොඳාකාරවම මේ රටේ දැවෙන දේශපාලනික ප්‍රශ්න පිළිබඳව නැවුම් සංවාදයක් අලුත් කතිකාවක් රටේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම කතිකාව මෙම සංවාදය අපි දියුණු කරන්නට සංවර්ධනය කරන්නට උත්සාහ දරන්නේ හුදෙක් දුක් විඳින ජනතාවගේ ඔවුන්ගේ ජීවිතවලට යම් සහනයක් ලබා ගැනීම පිණිස. නිසා අපට හරියට වැදගත් වෙනවා දේශපාලන චරිත, දෙවන්ත චරිත මැදිරියට ගෙන්වලා ඔවුන් අතර ඇති කරන අරුත්සුන් එහෙමත් නැත්නම් අනර්ථකාරී විවාදවල අපි පැටලෙන්නේ නැතුව අපේ දේශපාලන සංවාදය අපි දිශාගත කරලා තියෙන්නේ පොදු ජනතාවගේ දේශපාලන සවිඥානිකත්වයේ වැඩි දියුණු කිරීම සඳහා. ඒ නිසා නිරන්තරවම ජනතාව හැටියට ඔවුන්ට බලපාන ප්‍රශ්න, එම ප්‍රශ්නවලට හේතු, ඒ වගේ ගැලවීමේ මඟ පිළිබඳව අපි විශ්ලේෂණාත්මක කතාබහක් තමයි නින්නාද තුලින් ඔබ වෙත ජනගත කරන්නට උත්සාහ දරන්නේ. මේ හේතුවෙන් අපි හැමදාම රට දැවෙන, රටට බලපාන සමහර කාරණා සම්බන්ධව අපි ඉදිරිපත් කරන පුරෝකතන, ඒ වගේම සමහර ඉතිහාසයේ අප කළ සාකච්ඡා සංවාද සැලකිල්ලට ගත්තාම සමස්ත ගමනම ඇතුලේ අපි අලුත් රට අලුත් දිශාවකට හරවන්නට දැඩි උත්සාහයක් දරන බව ඔබ හොඳාකාරවම දන්නවා. අප සමග නිරන්තරවම රැඳිලා ඉන්න ප්‍රේක්ෂක ජනතාව. හැබැයි අපි මේ මොහොත තීරණාත්මකයි කියලා ඔබ හොඳාකාරවම තව පැත්තකින් දන්නවා. හේතුව කොරෝනා වසංගතයෙන් මුළු ලෝකයම කම්පණයට පත් කරපු වෙලාවක, ලෝකයේ ගිලන් වූ වෙලාවක අපි සුවපත් වෙමින් අප වටා සිටින සෙස්සන්ද සුවපත් කරගනිමින් අපි රට අලුතෙන් විවෘත කරන්නට යනවා. සමහර තැන්වල විවෘත කරලා අර්ධ වශයෙන්, පූර්ණ වශයෙන්. හැබැයි මේ නිදහස අපි භුක්ති විඳින්නේ ආය පරණ තැන ගිහිල්ලා ළඟින්නද? පරණ තැන පරණ ප්‍රශ්නවල පැටලෙන්නද? නැහැ. ඒ නිසා ආර්ථික, දේශපාලනික, සංස්කෘතික, සමාජීය වශයෙන් අපිට අලුත් ප්‍රබෝධයක්, නව ජවයක්, හයියක් එක්ක එකට නැගිටින්න බලාගෙන ඉන්න රටක් අපේ පරණ රට වෙනුවට අලුත් රටක් නැත්නම් අපට ඕන තරින් හැරෙන්න අපි කටයුතු කරමින් ඉන්නවා. ඒ පූර්විකාවේදී කාලය ගත්තේ අපේ දිශාව පිළිබඳව ඔබට යලි මතක් කිරීම සඳහා. අපි දැන් මේ දිනවල ඔබට මතක ඇති අපි පහුගිය කාලේ හැමදාම කතා බහ කරේ මේ කොරෝනා කියන වසංගතය අභිමුඛව තියෙන නැත්නම් එහි ළඟම තියෙන ප්‍රශ්න කීපය. හැබැයි මේ වසංගතය තවදුරටත් තනින් තන හොල්මන් කරද්දීවත් අපිට සිද්ධ වෙනවා අපේ කතා බහින් ඔබට තියෙන ආර්ථික, දේශපාලනික කාරණා වෙත අරගෙන යන්න අපේ සංවාදය. නිසා ඔබ දන්නවා බත් කන මිනිස්සු හැටියට සංවේදීම කතාව තමයි අපේ වීගොවිතැන, අපේ සහල් නිෂ්පාදනය, සහල් කර්මාන්තය. අද අපි ඉඩකඩ වෙන් කරා බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි අපි ඉන්නේ රට මැද කෘෂිකාර්මික ජනපද රාශියක් පිරිවරාගෙන අපි ඉන්නේ. අපෙන් ප්‍රශ්න කරනවා ඇයි දැවෙන ප්‍රශ්න කතා නොකරන්නේ කියලා. නිසා ඔන්න ඒ අවස්ථාව අපි ගත්තා අද දවසේ. අපේ සහල් කර්මාන්තයේ දේශපාලනය පිළිබඳ කතා කරන්න උත්සාහ දරනවා දවසේ. සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංවිධානයේ හිටපු සභාපති KAB අභයකීර්ති මහත්මයා අපි මැදිරියට ආරාධනා කරා. අයිබෝන් කියලා පිළිගන්නවා. අපි කැමතියි දැන් මේ සහල් කර්මාන්තයේ පිළිබඳව බොහොම ආందోලනාත්මක කතාවල් ඇති වුණ පහුගිය කාලේදී මේ සම්බන්ධව පක්ෂ විපක්ෂ විතරක් නෙවෙයි ඇතම් නිෂ්පාදක කණ්ඩායම්, සුළු මධ්‍යම සහ මහා පරිමාණ කර්මාන්තකරුවන් බොහෝ අදහස් කෙව්වා. එතකොට හාල් කර්මාන්තයට අලුත් වීම් රාශියක් වුණා. එතකොට හාල් මාෆියාවක් පිළිබඳ, සහල් මාෆියාවක් පිළිබඳ කතා බහ තිබුණා ලංකාවේ ඇති වුණා. ඒත් එක්කම මේ ඊයේ පෙරේදා වෙනකොටත් මේ සාකච්ඡාව සංවාදයේ ඉවර වෙලා නැහැ. අපි කියනවා අලු යට ගිනි වගේ මේ ප්‍රශ්නය යම් ප්‍රමාණයකට තියෙනවා. එක පැත්තකින් පාරිභෝගිකයාට හාල් මිල වැඩි කියනවා, කර්මාන්තකරුවා තව ප්‍රශ්නයක් කියනවා, වී නිෂ්පාදකයා තව ප්‍රශ්නයක් කියනවා. මේවා එකට කතා බහ කරලා කිසියම් හැමට සාධාරණයක් ඉෂ්ට වෙන්න
පරිදි මේ කතාව විසඳ ගන්න ඕන. ඒ නිසා මේ කතාව අපි ආරම්භ කරලා දිනුකුරු මම කැමතියි දැන් මේ හැමෝම කියන ප්‍රශ්නයක් තියෙනවා සහල් කර්මාන්තය කියලා. මම කැමතියි අභයකීර්ති මහත්මයා මේ සහල් කර්මාන්තය වර්තමානයේ අර්බුදයකද තියෙන්නේ? ඒ ප්‍රශ්නේ දිගපළල අපි කොහොමද තේරුම් ගන්නේ? රටේ ගොවි ජනතාව වීමෝල් සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් සහ බහුතරයක් පාරිභෝගිකයෝ වෙනුවෙන් මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනී ආයතනයේ නින්නාවද වැඩසටහනට අපිට ආරාධනා කරපු එකක සම්බන්ධයෙන් සහල් අර්බුදය ගැන මේ වෙනකොට මම හිතන්නේ හැම ප්‍රවෘත්ති වැඩසටහනකම හැමදාම වාගේ මේ දවස්වල ප්‍රචාරය වෙන ප්‍රශ්නයක් හාල් මිල හාල් හිගේ සම්බන්ධයෙන්. එතකොට ඒක මේ වෙනකොට රටේ හැමතැනම මාධ්‍යයෙන් දවසකට දෙතුන් දෙනා අපෙන් කතා කරලා අහනවා මේක මොකක්ද කියලා. රටේ හාල් අර්බුදය 2019 දෙසැම්බර් විතර වෙනකොට රටේ වීහිගයක් තියෙන හින්දා හාල් මිල 100 අභිබවා යන ප්‍රශ්නයක් තිබ්බා. වත්මන් රජය බලයට පත් වුණාට පස්සේ සහල් සඳහා රුපියල් 98ක සහල් පාලන මිලක් නියම කරා. ඒ වෙලාවෙත් මේ පිටරටින් හාල් රටේ හාල් අර්බුදය තියෙනවා, හාල් හිගයක් තියෙනවා, රටට හාල් මදි කියන මාතෘකාව යටතේ පිටරටින් හාල් ගෙන්නන්න උත්සාහ කරා. ඒක සාමාන්‍ය අපේ රටේ ඉතිහාසයේ හුඟක් වෙලාවට ඒ පිටරටින් හාල් ගෙන්නන එකට දේශපාලඥයෝ සහ ඒට අයිති නිලධාරි කැමති. රටින් හාල් ගෙනන්නවා කියන එක අපේ රටේ ඉතිහාසයේ කොයි වෙලාවකවත් ඒ කොපමණ කාලයකටද නිශ්චිත සහල් ප්‍රමාණය එහෙම සංඛ්‍යාලයකන ඇතුව දත්ත ඇතුව නෙමෙයි ගෙනාවේ. සහල් පිටරටින් ගේන්න කියලා කිව්වහම සමහර වෙලාවට ගිය අවුරුද්දේම දෙසැම්බරේ හාල් ගේන්න කියලා කිව්වනම් මේ අවුරුද්දේ දෙසැම්බර් දක්වාම ගෙනල්ලා ගොඩ ගන්නවා. ඒක සාමාන්‍ය අපේ රටේ කීප වතාවක්ම අවුරුදු 2014ටත් එහා 2014 ඉඳන්ම වාගේ රටින් හාල් ගේන හැම වෙලාවකම අපේ රටේ ඇතිවිච්ච සිද්ධිය. ඒ අතින් අපි වර්තමාන ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා සහල් වලට නීති ක්‍රියාත්මක කරලා සහල් එළියට ගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා රජයේ සතු වියලේ මණ්ඩලයේ සතු අවසානම තොගය දක්වාම එළියට දීලා රටින් හාල් ගේන එක නතර කරලා දුන්න එකට අපි වර්තමාන රජයේ ජනාධිපතිතුමාට සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් හැටියට රටේ ගොවි ජනතාව හැටියට ගොවියන් වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා. මොකද එහෙම නැත්නම් මේ අර්බුදය මේ අතර නෙමෙයි යන්න තිබේ වෙනත් අතකට. එතකොට 2020 ජනවාරි 10 විතර ඉඳලා රටට ඇති වෙන්න වී හම්බෙනවා. ඒත් එක්ක ලක්ෂ මෙට්‍රික් ටොන් ලක්ෂ 33ක් 35ක් කියලා සංඛ්‍යා ලේඛන දක්වනවා. ඒ වී ප්‍රමාණයක් හම්බුණා අපේ රටට. එතකොට තමයි මේ කොරෝනා අර්බුදයේත් එක්ක පැන නගින අතුරු අර්බුදයක් තමයි මේ සහල් හිගය හා හාල් මිල සම්බන්ධයෙන් සිද්ධ වෙන දේ. අපි ඒකේ වැරද්ද එක පැත්තකින් තොග සහ තොග වෙලෙන්දට සිල්ලර වෙලෙන්දට සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් ක්ෂේත්‍රයටම සහ මේ රටේ පාරිභෝගික අධිකාරියට බාර ගන්න ඕන මේ වැරද්ද සිද්ධ වුණු ආකාරය. මොකද අපි රටේ ව්‍යසනයක් ඇති වෙලා රට දුකින් ඉන්න වෙලාවක අපි බොරදියේ මාළු බාලා බාගෙන කණ්ඩ තියෙන එක ඉහගෙන කාලා හාල් මිල වැඩියෙන් විකුණන. ඒ වැරද්ද මේ රටේ තොග වෙලෙන්දෝ සහල් තොග වෙලෙන්දෝ සිල්ලර වෙලෙන්දෝ වීමෝල් හිමියෝ සහ පාරිභෝගික අධිකාරිය යන අංශ හතරම එක හා සමානව එකට වග කියන්න ඕන. එතකොට අපි අර මේ ව්‍යසනය උදව් කරගෙන හාල් කිලෝ එක රුපියල් 98 පාලන මිල ඉක්මවා විකුණන්න පටන් ගත්තා. ඒක තමයි අපි කරපු ලොකුම වැරද්ද. එතකොට ඒකට කරන්න තිබ්බ හොඳම විකල්පය තමයි මේ 98ට තිබ්බ හාල් මිල පාලනය කරන එක. හැබැයි සිද්ධ වුණේ කිසිසේත්ම නොසිතූ විදිහට 2024 වෙනි මාසේ 10 වෙනිදා එක් රැයකින් ගැසට් නිවේදනයක් කරනවා. සහල් පාලන මිල රුපියල් 90යි කියලා. 90යි. හැබැයි ඊට කලින් රජය මේ රජයේ පත් වුණාට පස්සේ කරපු වී සහල් ක්ෂේත්‍රයට කරපු හොඳම සේවය තමයි අපි ගොවියෝ හැටියට කතා කරපුවාම
අවුරුදු ගානාවක් තිස්සේ ගණනාවක් තිස්සේ රටේ වී ගොවියට සහතික මිල කියන එක බොරුවක් හැටියට තමයි තිබෙන්නේ. අපිට මතක හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ මැතිවරණේ වී රුපියල් 50යි කියලා දේශපාලන වේදිකාවේ තිබ්බා. ඊට පස්සේ යහපාලන රජයේ වෙලාවේ නොඑක් අවස්ථාවල ගොවියට වී වලට සහතික මිල රුපියල් 50ක් දෙනවා කියලා කිව්වා. ඒ එකක්වත් යථාර්ථයක් වුණේ නැහැ. හැබැයි මේ රජයේ බලයට පත් වුණාට පස්සේ ගොවියට වී කිලෝ එක සහතික මිලක් ලැබුණා රුපියල් 50කට. ඒකට ඉරිසරින් කිසිම රජයක් ඒක ඒ 50ට ස්ථීර වුණේ මේ සැරේ තමයි. නමුත් අර ඒ ආර්ථිකයට සාපේක්ෂව නිෂ්පාදන වියදමට සාපේක්ෂව ඉතිහාසයේ ඉඳන් කිසියම් සහතික මිලක් ලබා දුන්නේ නැද්ද ගොවියට? දැන් වී අලෙවි මණ්ඩලය ස්ථාපිත කරලා තිබුණා ශ්‍රී ලංකාවේ. කලින් තිබුණේ රුපියල් 42යිනේ. කලින් සහතික මිල රුපියල් 42යි. ඔව්. කලින් කොයි වර්ෂයේද ඔබට මතකද? ඒ කියන්නේ 2019 මුලත් එහෙම තමයි තිබුණේ. ආ. 42 මිල තිබ්බා. රටේ වෙළඳ පොලේ සමහර වෙලාවට 42 ඉක්මවා වීමල තිබුණා වෙන්න පුළුවන්. නමුත් මේ සහල් සහ වී කර්මාන්තය හෝ කුමන හෝ අර්බුදයකට නැත්නම් අර්බුදයක් ගැටලුවකට ලක් වෙන්නේ මේ වර්ෂ 9ක 10ක මේ ආණ්ඩු හුමාරුවක් එක නෙවෙයිනේ. මේකට ඉතිහාසයක් තිබුණා. ගොවි ජනතාවට වෙනුවෙන් ගොවි ජනතාව වෙනුවෙන් යම් සහනාධාර සැපෙව්වා. ගොවි ණය ලබා දුන්නා. ගොවි ණය අහෝසි කරා. අපි දන්නවා ඇතැම් කාලවලදී මේ දැන් වී අලෙවි මණ්ඩලය වගේ ස්ථාපිත වෙලා තිබුණා. ගොවින්ගෙන් වී මිලදී ගත්තා. රජයේ මැදිහත් වෙලා තිබුණා. එහෙම කාලවකවානු තිබුණා ඉතිහාසයේ. දැන් ඊට සාපේක්ෂව බලනකොට වර්තමාන දායකත්වය අඩුයි කියලා කිව්වොත් දැන් ඉතිහාසයේ වී අලෙවි මණ්ඩලයේ සක්‍රිය පවතින කාලයේදී ගොවියාට ලබා දුන් සහන සහ දායකත්වයේ ඉතිහාසයේ සැලකිය යුතු ප්‍රමාණයකින් තිබුණා. හැබැයි දැන් ඊට වඩා අඩුයි කියලා කිව්වොත් ඔබතුමා එකඟද? ඔබතුමා කතා කරන ඉතිහාසය කියලා ආසන්න වශයෙන් 2014 විතර ගත්තොත් ඒ කියන්නේ අවුරුදු 6ක් විතරනේ. ඒ කාලේ ඇතුළත වී අලෙවි මණ්ඩලයෙන් ගොවියන්ට හෝ වීමෝල් හිමියන්ට එහෙම ලොකු සහනයක් ලැබුණා කියලා කියනවා නම් ඒක බොරුවක්. එහෙම දෙයක් වුණේ නැහැ. මම කියන්නේ ඊටත් එහා ඉතිහාසය අපි දන්නවා යුග ගණනාවක් පහු කළ රණසිංහ ප්‍රේමදාස යුගයේ තිබුණා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යුගයේ ඊට එහා දශක කීපයක් ගත්තොත් එහෙම ඉතින් එහාට දේශපාලනේ උපදින්නේ මේ දශකයක පමණ කාලයක් ඇතුළත නෙවෙයි. ප්‍රේමදාස යුගයේ එක්සත් ජාතික පක්ෂයේ අවුරුදු 17න් පස්සේ 94 චන්ද්‍රිකා මැතිනි බලයට පත් වුණාට පස්සේ වී අලෙවි මණ්ඩලය 1996 දී ඈවර කරනවා. මම ඒක හිතන්නේ අර බඩගින්නේ ඉන්න බල්ලන්ට කණ්ඩ දුන්නාම උන් අර හපන්න නැතුව ගිලින්නේ. ඒ වගේ ක්‍රමයකට තමයි වී අලෙවි මණ්ඩලය 94 ඉඳන් 96 දක්වා ක්‍රියාත්මක වුණේ. ඒ තරම් අතිශයින්ම දූෂිත විදිහට තමයි වී අලෙවි මණ්ඩලය පවත්වාගෙන ගින් 96 පාඩු ලබන ආයතනයක් හැටියට වී අලෙවි මණ්ඩලය වහනවා. ඒ වහන වී අලෙවි මණ්ඩලය තමයි නැවත වතාවක් කුසිකර්ම ඇමතිවරයා හැටියට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කුසි නිස්පාදන අලෙවි අධිකාරී හැටියට නැවත ස්ථාපිත කරා. එතුමා තමයි ඒ කාර්ය කරලා දුන්නේ වී අලෙවි මණ්ඩලය. එතකොට ඒ සැරේ තමයි 2000 මට වර්ෂය හරියට මතක නැහැ. ඒ වෙලාවේ තමයි වී අලෙවි මණ්ඩලයේ සභාපති හැටියට ප්‍රියංකර ජයරත්න ආනමඩුවේ පුත්තලන් දිස්ත්‍රික් හිටපු කතානායකවරයා පුත්තලන් දිස්ත්‍රික්කේ දැනුත් මන්ත්‍රීවරයා එතුමා තමයි වී අලෙවි මණ්ඩලයේ සභාපති හැටියට කටයුතු කරුවේ. ඒ තමයි වී අලෙවි මණ්ඩලයේ ස්වර්ණමය යුගය කියන කෙටි කාලේ. ඒ මොකද මම එහෙම අර්ථ දක්වන්නේ වී අලෙවි මණ්ඩලයට මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල නැවත භාණ්ඩාගාරයට පියවපු එකම සැරේ ඔය සභාපතිවරයා විතරයි. එතනින් පස්සේ ඒ වෙලාවේ උරගිනුමක් කියලා තිබුණා වී අලෙවි මණ්ඩලේ. ඊට පස්සේ බලයට පත් වෙන යහපාලන රජයේ සභාපතිවරයා ඒ වී උරගිනුමත් වහලා වී අලෙවි මණ්ඩලයේ වී සත් ආහාර වලට විකුණලා වී අලෙවි මණ්ඩලය අන්ත පාඩු ලබන ආයතනයක් බවට පත් කරගෙන ඉන්නකොට තමයි එතන ඉඳන් තමයි ඔය නැවත පවත්වාගෙන යන්නේ. එහෙම ඔබතුමා බලාපොරොත්තු වෙන සුන්දර යුගයක් වී අලෙවි මණ්ඩලයේ අපිට ලැබුණේ නැහැ. ඉතිහාසයේ පළවෙනි වතාවට ගොවියගෙන් වී කිලෝ 2000ක් වී අලෙවි මණ්ඩලයට ගණ්ඩ තීරණය කරුවේ මේ රජය. වී කිලෝ 2000ක් ගොවියෙකුගෙන් ගණ්ඩ නැහැ. ඔයිට කලින් සැරවල් වල ඔබතුමාට දැනුවත් වෙන්න මම කියන්න සාමාන්‍ය රටේ නිෂ්පාදනයෙන් 105ක් විතර තමයි වී අලෙවි මණ්ඩලය ගන්න. 5ත් 10ත් අතර ප්‍රමාණය. එතකොට අනිත් වී අලෙවි මණ්ඩලය කරන්නේ ඒ ගන්න වෙලාවේදී අර
පිටස්තර වෙළඳුන්ගෙන් වී ගොවියා බේරා ගැනීමක් තමයි කරන්න ඕනේ. වියාල විමානලේ මෙහෙවරෙත් තියෙන්නේ එහෙමයි වී ගොයන් මේ වී නිෂ්පාදනය කරන කාලට ගොයන් කපන කාලට ගොවියා බේරා ගන්න. එතනින් පස්සේ වී මිල වැඩි වෙනකොට පාරිභෝගිකයා බේරා ගන්න. මෙහෙවරේ තියෙන්නේ එහෙම. හැබැයි ඔය පත් වෙච්ච සභාපතිවරු ඔය මෙහෙවර අර බෝඩ් එකවත් දැක්කද කියන්නේ තමයි. දැන් ප්‍රශ්නේ ඒතකොට දැන් ඔබතුමා කියන ආකාරයට දැන් ප්‍රශ්නේ ඉවර වෙන්න ඕන. දැන් මේ අලුත් මොකක්ද එහෙනම් ප්‍රශ්නේ? දැන් තියෙන ගැටලුවට හේතු මොනවද? ඔබතුමාගේ ගැටලුව විග්‍රහ කරන්නේ කොහොමද? ඒ ගැටලුව විග්‍රහ කරන්නේ මේ මංගා වතේ තියෙන්නේ 2020යි 4යි 28 ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායට සමස්ත ලංකා මේ සමුපකාර සංගමයේ හැටියට ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයාගේ සම්පකාර සංගමයේ හැටියට මම ඉදිරිපත් කරපු පියුම. මේකේ මාතෘකාව හැටියට මම තියෙන්නේ ප්‍රායෝගික නොවන අනතුරුදායක විකෘති සහල් පාලන මිල. ඒක තමයි ප්‍රශ්නේ. ඇයි ඒ මිල විකෘතියක් කියලා කියන්නේ? ඇයි ඒ පාලන මිලට ඔබතුමන් එවැනි ලිපියක් ලියන්නේ? මම ඔබතුමාට දැන් කලින් කිව්වා ගොවියන්ට රුපියල් 50ක් දුන්න එකම රජය මේ රජය කියලා. ඔව් පැහැදිලි. ඒ කියන්නේ ගොවියෝ සතුටටපත් වෙනවා. ගොවියන්ට වී කිලෝ එකකට රුපියල් 50ක් දුන්නා. ඊට අමතරව දැන් ඔබතුමා ඔය ගැන හොයව බැලීමක් කරාද? හරියට මේ පාලන මිලට ගොවීන්ගෙන් වී මිල දී ගත්තද නිෂ්පාදකයන් විශේෂ කර්මාන්තකරුවන්? ගොවියන්ගේ මේ මිලටත් වැඩියෙන් වී ගත්තා. දැන් අද මාධ්‍යයෙන් ප්‍රචාරයක් ගිහිල්ලා තිබ්බා ගොවියන්ගෙන් වී ගත්තේ 46ට කියලා. ඒක ඒ කතාව සත්‍යයක්ද වගකීමෙන් කියන්න පුළුවන්ද බොරුවක්ද? වගකීමෙන් කියන්නේ බොරුවක්. ඒ 46ට ගන්නේ තෙතවි. දැන් මේ රජයේ බලයට පත් වුණාට පස්සේ පී.වී. ජයසුන්දර ජනාධිපති ලේකම්තුමා සමග අපි කීප වටයක් සාකච්ඡාවලට ගියා. ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට තමයි ගොවියන්ගෙන් වී කිලෝ එකක් වී කිලෝ 2000ක් අක්කරයකට වී කිලෝ 2000ක් ගන්න ක්‍රමය ආවේ. ඊට කලින් තිබ්බේ වී කිලෝ 1000යි 750යි එහෙම. ඒත් ගොවියා නිෂ්පාදනය කරන සියලු වී ගන්න කියලා වී අලේ මණ්ඩලයේ නියම කරනවට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් යොදාගත්තා මහ දිසාපතිවරුන් යටතේ වී මිල දී ගැනීමට. එතකොට ඒ වී ගොවියන්ගෙන් ගන්න නියම කරුවේ රුපියල් 44කට. 44ක් කියලා කියන්නේ තෙතබර 14යි 22යි අතර තියෙන අර හාවස්ටර් මැෂින් එක බූතයක් කියලා අපි ගම්වල ගොවියෝ හැටියට පාවිච්චි කරන්නේ. ඒ යන්ත්‍රයෙන් නෙලපු ගමන් වී. ඒ වී තමයි රුපියල් 44කට ගත්තේ. ඒකට රජය විසින් නියම කරුවා තෙතබර 115ක්. 115ක් 15න් පල්ලයට. එතකොට ගොවියෝ නිෂ්පාදනය කරන වී වල සමහර වෙලාවට 22 අභිබව 30 දක්වා තියෙන වෙලාවක් කියලා. දැන් අද ඔය මාධ්‍යයෙන් ගොවියෙකුට මයික් එක අල්ලලා කතා කරනකොට ඒ යථාර්ථය සම්පූර්ණ වසන් කරලා ගොවියන්ගෙන් වී රුපියල් 46ට ගත්තා කියලා කියන්නේ මේ ආණ්ඩුව තෙත වී 44ට ගන්නකොට පිට වෙළඳ පොලේ ඔය මහා පරිමාණ වී මූල හිමියෝ එතුමන්ලගේ ගබඩාවල වී ගබඩා කිරීම වැඩි කර ගන්න ඕනෑවට රජයෙන් අපි රජයේ නියමයෙන් අපි සුළුවා මධ්‍ය පරිමාණ මේ වී මූල හිමියෝ රුපියල් 44ට ගන්න එක අභිබවාවුන් 46ට ගත්තා. ඒ කියන්නේ එතකොට වී කිලෝ එකක මේ ගොවියට හම්බෙනවා වී තෙතබර 14ට වේලිච්ච 70 වී කිලෝ එකට රුපියල් 52ක් 53. දැන් මේ වී රජයට මේ 44ට ගත්තු වී අපිට රුපියල් 4ක් වියලීමට කුලියක් හැටියට දෙන්න තමයි රජය තීරණය කරලා තියෙන්නේ. එතකොට මේ වී ඔබතුමා නිකන් පෑනෙන් ගාන හදාගන්න මම කියන්නම් වී කිලෝ 1000කට නම් රුපියල් 44000ක් යනවා. එතකොට මේ 44000ට රුපියල් 4ක් එකතු කරන්න ඕනේ රජයේ වේලුම් කුලි. හැබැයි මේ 44000ට තව රුපියල් 4000ක් එකතු කරපුවම 48000යි ඕක බෙදන්න ඕනේ 850යි. එතකොට වී කිලෝ එකක් රුපියල් 55ක් විතර වෙනවා. එතකොට ඔය විදිහටම ගොවියට හම්බුණා අනිත් විදිහට මේ කියන්නේ ඒ 44ට වී අලේ මණ්ඩලෙන් 50ට ගත්ත වී අලේ මණ්ඩලයට වැඩි වී ප්‍රමාණයක් ගත්ත මේ සැරේ සුළුවා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෝ රජය වෙනුවෙන්. එතකොට ගොවියන්ට
රුපියල් 50ක් හම්බුන්නේ නැහැ කියලා කියන එක සම්පූර්ණ බොරු. හරි දැන් අපි විශාල වශයෙන් ගොවියොත් අපිව නරඹනවා අපේ ලංකාව පුරා මම මොකද නරඹනවා. දැන් මට ඒ කතාවේ ගොවියන්ට කිසියම් අසාධාරණයක් වුණ නැහැ කියන කතාවට ඔබට සංවිධානයේ සභාපති මට ගොවියෝ 210ක් ඉන්නවා. ඕ නෑ මම හිතන්නේ සමස්ත ඔබතුමාගේ කලාපේ මම කියන්නේ රටේම ගත්තාම ගොවියෝ විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ ගොවියන්ට කතා කරලා කියන්න පුළුවන් ඔබතුමාව අභියෝගයට ලක් කරන්න පුළුවන් මේ ප්‍රශ්නේ හරිනම්. දැන් අනිත් කාරණේ දැන් ඔබතුමා මේ කන්නේදී කතා කරන හැටි ගොවියන්ට කිසි අසාධාරණයක් සිදු වුණේ නැහැ වී මිලදී ගැනීමේදී. ඒකට කාටද මේ අසාධාරණය සිද්ධ වෙලා තියෙන්නේ මේ සහල් කර්මාන්ත කරුවන්ටද පාරිභෝගිකයන්ටද? දැන් මේ මොහොතේ සුළු හා මධ්‍යපරිමාණ සියලු වීමෝල් හිමියන්ට සහ පාරිභෝගිකයන්ට Tamanට අවශ්‍යතාවය සපුරා ගන්න බැරි හින්දා අසාධාරණයක් වෙලා තියෙනවා. දෙකට අසෙන් කොහොමද ඒක සිද්ධ වෙන්නේ? ඒ සිද්ධ වෙන්නේ මේ විකෘති සහල් පාලන මිලෙන්. කවුද ඒක යොදන්නේ? මොකක්ද ඒකට හේතු කාරණා? ඒක ඉතින් අපි දන්න කට්ටියකින් අහපුවාම නම් කවුරුවත් ඒකට වගකීම බාර ගන්න නැහැ. දැන් ඔබතුමා දන්නවා ඕනෑම දෙයකට ඒ සම්බන්ධයෙන් පළපුරුදු රජය විසින් පිළිගත්තු නිලධාරීන් ඉන්නවා. එතකොට රටේ වීසා සම්බන්ධව තියෙනවා රටේ පසු අස්වනු තාක්ෂණ ආයතනය කියලා ආයතනය. ඒ ආයතනය විසින් නියම කරපු මිල සූත්‍රයක් තියෙනවා. ඒක තමයි වී කිලෝ 1.6ක් ඕන හාල් කිලෝ එකක් හදන්න. ඔව්. එතකොට 1.6ක් කියන්නේ අපි රුපියල් 50යි කියලා කිව්වොත් රුපියල් 80යි. ඔව්. නිෂ්පාදන වියදම රුපියල් 9යි ප්‍රවාහනයේ රුපියල් 2යි කියලා කියපුවාම මුළු එකතුව 91ක් වෙනවා. වීමෝල් හිමියා විසින් කොහේ හෝ සිටින තොග වෙළෙන්දෙක් ගාවට හාල් ගිනින් දෙන මිල. එතකොට තොග වෙළෙන්දා ලබන ලාභයයි සිල්ලර් වෙළෙන්දා ලබන ලාභයයි මේට එකතු විය යුතුයි. එතකොට සිල්ලර් වෙළෙන්දා කියලා කියන්නේ දැන් අදටත් රටේ දැන් හාල් මේ ඇසුරුම් කරනකොට අඩුම තියෙන කිලෝ 5 ඇසුරුම. එතකොට කිලෝ 5ට වැඩිය අඩුවෙන් එදිනෙදා දවසට අවශ්‍ය හාල් ප්‍රමාණය ගන්න පාරිභෝගිකයෝ අපේ රටේ බහුතරයක් ඉන්නවා මේට අමතරව. දැන් මේ කිලෝ 5ට අඩුවෙන් ගන්න කට්ටිය. ඒතර ඒ කට්ටියගේ උවමනාව සපයන්නේ සිල්ලර වෙලෙන්දා. ඒතර එයා සොපින් එකක් මොකක් හරි ඇසුරුමකට දාලා දෙන්න ඕන. එතකොට තොග හාල් ප්‍රමාණය අපි කියන්නේ කිලෝ 50ක් කියලා. ඒ ප්‍රමාණය 50ක් ස්වාරයක් කිරනකොට එයාට එතන අඩුවක් තියෙනවා. එතකොට පැහැදිලිව සිල්ලර වෙලෙන්දා පවතින්න නම් එයාට යම්කිසි ලාභයක් තියෙන්න ඕන. එතකොට ඒ තොග වෙලෙන්දයි සිල්ලර වෙලෙන්දයි ලාභය එකතු කරපුවාම මේ 91ට රුපියල් 95 ඉක්මවල හාල් මිල යනවා. එතකොට අර 98 තමයි සාධාරණම හාල් මිල. ඉතින් ඒක අඩු කරේ මොන හේතුවකින්ද කියන්නේ අපි දන්නේ නැහැ. දැන් ඒකට අඩුවට හාල් දෙනවනම් දෙන්නේ කොහොමද? දැන් එතකොට දැන් ඔබතුමා කියන ආකාරයට දැන් මහා පරිමාණයේ මෝල් හිමියෝ ඉන්නවා. ඔවුන් ළඟ විශාල වී අතිරික්ත තියෙනවා. දැන් ඔවුන් දුවන්නේ පාඩු පිට කියලාද කියන්නේ? නෑ. එහෙනම් කොහොමද ඔවුන් පාඩු නොලබන්නේ? ඔවුන් දුවන්නේ දැන් ඔබතුමා කියවනේ සහල්ලයට සැඟවුණු දේශපාලනය කියලා. ඔව්. ඒ දේශපාලනය කියන එක මේ අවුරුදු ගාණක් තිස්සේ අපේ රටේ තියෙනවා. ඒතර ඔවුන්ට මේ ක්‍රමවේදයේ රජය විසින් ඇති කරලා ඔවුන්ට විශේෂ වරප්‍රසාදයක් රජය දෙනවා. කීරි සම්බා සහල් සඳහා 125ක පාලනය. කීරි සම්බා කියලා කියන්නේ මේ රටේ මේ කන්න දෙකක් විතර ඇතුළත හැම වෙලාවෙම නාඩු වී සහ සම්බා වී වලට අඩුවෙන් තිබුණු වී කීරි සම්බා වී. ඔව්. එතකොට හාල් ලැබීමේ ප්‍රතිශතයේ නාඩු සහ සම්බා එක්ක ගන්නකොට යම් කිසි ප්‍රමාණයක් අඩුයි කියලා පිළිගන්නවා. ඒත් හාල් කිලෝ එකක් රුපියල් 100ක් 105ක් වාගේ තරම ප්‍රමාණයට හොඳටම හාල් හදලා කීරි සම්බා වෙළඳ පොළට දාන්න පුළුවන්. සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියෝ හැටියට අපි මාධ්‍යනුත් මේ කතන්දරේ කිව්වා කීරි සම්බාවට 125ක් එපා කියලා. එතකොට රජය මේ හාල් පාලන මිල මේ ගැසට් කරලා කීරි සම්බාවට 125ක් මිල නියම කරපුවාම ඔය මහා පරිමාණ කියා ගන්නා මේ ව්‍යාපාරිකයන්ගේ වැඩිම මේ වී ප්‍රමාණයක් ගබඩාවල තියෙන ඔය කීරි සම්බා වී. එතකොට දැන් ඔවුන් යදන වෙළඳ උපක්‍රමය තමයි අපි යම් කිසි කෙනෙක් හාල් ඉල්ලපුවාම ඔයාලා හාල් කිලෝ 5000ක් ගන්නවා නම් 3000ක් කීරි සම්බා ගත්තොත් 2000ක් නාඩු දෙන්න. එතකොට එතුමන්ලාට අපි කියනවා නම් 100ට 105ට කීරි සම්බා දෙනවා කියලා ඒ රුපියල් 20 හැමතිස්සෙම සුද්ධ ලාභයක් හැටියට පැත්තක්. ඔබතුමා වගකීමෙන් කියනවා දේ සමස්ත මහා මෝල් හිමියන්ගේ ඔය විදිහට තමයි සිද්ධ වෙන්නේ කියන කාරණේ. වගකීමෙන් තමයි. මොකද රටේ ඉතින් මේ හැම වෙළඳ ව්‍යාපාරිකයම දන්නවා සිල්ලර වෙලෙන්දා තොග වෙලෙන්දා ඔවුන් මේ අයට මුදල් බැන්දට පස්සේ තමයි මේ ක්‍රමවේදයට හාල්. එතකොට මේ අලාභයේ අසාධාරණයේ අයුක්තිය
ඉෂ්ට මේ සිද්ධ වෙලා තියෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණයේ මෝල් හිමියන්ට කියන කාරණේ. ඔය ඉතින් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෝ ගාවට තොග රැස් කරලා නැති හින්දා එයාලට මේකත් එක්ක යන්න බෑ. බැංකු වලින් ඔබතුමාලට සහන ණය ලබා දෙන්නේ නැද්ද අර ව්‍යාපාරිකයන්ට සාපේක්ෂව? බැංකු වලින් සහන ලබාගෙන තියෙන ඒවත් අපි ගත්තේ මේ රුපියල් 50ට වැඩියෙන්නේ. වී අරගෙන තියෙන ඒවා රුපියල් 50ට වැඩියෙන් ගබඩාවල තියෙන සියලු ලංකාව ඇතුළේ මේ වෙලාවේ තියෙන අර කිලිනොච්චියේ වී කපනකොට ගත්තු මහා හරි කවුරු හරි ඒ වෙලාවේ සල්ලි තියෙන කට්ටිය කිලිනොච්චියේ වී ජනවාරියේ කැපෙනකොට අඩු මිලට ගත්තා. ඒ කට්ටිය අරන් අනිත් හැමෝම වී මිලට අරන් තියෙන රුපියල් 50ට වැඩි. දැන් මෙතන අපි ප්‍රධාන වශයෙන් කියන්න ඕන දේ තමයි මේ කොරෝනා වෛරසය පැතිරිලා රට අපහසුතාවයට පත් වෙනකොට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෝ හැටියට අපි ප්‍රකාශයක් කරා මේ අර්බුදයේ ඉවර වෙන තෙක් රජයේ සතු වී අපිට දෙන්න අපි විදුලි බිලයි මේ සේවකයන්ගේ වැටුපයි විතරක් අපිට දෙන්න අපේ යන්ත්‍ර සූත්‍ර නොමිලේ දීලා මේ හාල් වී හාල් බවට පත් කරලා දෙන්නම් කියලා අපි රජයට දැනුම් දීලා තියෙනවා. අපේ සමස්ත ලංකා සභාපතිවරයා මාධ්‍යයට ගිහිල්ලා මේක කිව්වා. ඔව්. ඉතින් අපි එහෙම කියලා තියද්දිනුත් ඒක අපිට සහනයක් නැතුව ඉතින් අර මහා පරිමාණ කටයුතු ප්‍රශ්නයක් නෑ. එයාලට සහනෙ තියෙනවා. එයාලා කීරි සම්භාවලින් කවර් කරගෙන යනවා අපිට මොකවත් කරන්න බෑ. ඒ හින්දා අපි වහලා තියෙන්නේ වී මෝල්. මේ දිනේ ඉඳලා වී මෝල් වහලා එහෙම නැත්නම් අපි අර තියෙන අපි ගාව තියෙන වී ටික කොටලා හොරෙන් විකුණනවා. අයියේ හොරෙන් විකුණන්නේ? හොරෙන් විකුණන්නේ නීත්‍යානුකූලව විකුණන්න තියෙන මේ රුපියල් 90ට විකුණන්න බැරි. වැඩි මුදලකට දෙනවා. වැඩි මුදලට දෙනවා. අපි කතා කරමු දැන් එක්තරා දුරකට පවතින නීති සමහරලාට ගැසට් නිවේදන උල්ලංඝනය කරනවා වෙන්නට පුළුවන්. ඒ කුමක් කරබයද උල්ලංඝනය කරන්නේ? රජ්‍ය මේවා සැලකිල්ලට ගන්නවාද? දැන් සමහර දේවල් හොරෙන් විකුණන්න වෙනවා නම් වැඩි මිලකට එතන පොඩි අසාධාරණයක් තියෙනවා. හැබැයි අසාධාරණය කරන්නේ කුමක් වෙනුවෙන්ද? අපි ඉන්නේ රටක් ඉදිරියේ විශාල ජනතාවක් ඉදිරියේ ඉන්නේ. අප ඉදිරියේ ඉන්න පුළුවන් ගොවි ජනතාව ඉන්න පුළුවන් අපේ ඉදිරියේ. ඒත් එකම කර්මාන්තකරුවන් සුළු හා මධ්‍ය පරිමාණ වගේ මහා පරිමාණ කර්මාන්තකරුවන් රූපවාහිනී ඉදිරියේ ඉන්න පුළුවන්. ඒ වගේම තමයි සුවහසක් පාරිභෝගික ජනයාද අපි ඉදිරියේ ඉන්නවා. ඔවුන්නුත් බලාපොරොත්තු වෙනවා මේ අඩු මිලට සහල් කන්න. ඔවුන්ගේ බලාපොරොත්තුව ආහාරය වෙත ළඟා වෙන්න කිසියම් අඩු මුදලකින්. ලංකාව ගත්තාම ආහාර ලොකු ප්‍රශ්නයක තියෙනවා. බොහෝ විට ඇතැම් අය කියනවා මේ ආහාර බෙදී යෑමේ විෂමතාවයන් ගැටලු ගොඩක් තියෙනවා. තව පැත්තකින් ගත්තාම දැඩි ලෙස ආහාර පරිභෝජනයේ නොසුදුසු ඒ වගේ සෞඛ්‍ය සම්පන්න භාවය ඉතාමත්ම බරපතල විදිහට ආහාර දූෂණය වෙලා තියෙනවා. ඇතැම් අපි දුටුවා පහුගිය කාලේ සහල් මෝල් හිමියන් කරන හාල් වලට කරන අපරාධය. එතකොට විසන වූ බත්පතක් පිළිබඳව හීනමවන සියලු දෙනාටම ඒ සියල්ල අහිමි වෙලා තියෙනවා. මේ නිසා හාල් කියන්නේ බත් කියන්නේ ලොකු අර්බුදයක තියෙන ආහාරයක් මේ වෙලාවේ. ඒක පැත්තකින් පාම් පිටි තර්ජනය, තිරිඟු පිටි තර්ජනය, තව පැත්තකින් මිනිසුන් හාල් කෑම අතහරින කාලයක් අතහරිමින් වෙනම ආහාර වලට මාරු වෙන්න හදනවා. මේ සියල්ල සලකා බැලීමේදී මේ අට ගැඹුරු දේශපාලනයක් තියෙනවා. මේ කියවා ගත යුතුයි බොහොම නිහඬව නිස්කලංකව. එතකොට තමයි ප්‍රශ්නට විසඳුම් වලට යන්න පුළුවන්. එනේ රටක් ජාතියක් හැටියට අපි යනවා නින්නාද සජීවී සංවාදයෙන් පළමු විරාමයට රැඳී සිටින්න අපි ගිහිල්ලා එන්නම්. නින්නාද අසත්‍යයට එරෙහි සත්‍යයේ හොරාව. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදය සමගයි මේක වන්නේ. අපේ සහල් කර්මාන්තයේ දේශපාලනය පිළිබඳව අද කතා බහ සියලුම බත් කන මිනිසුන්ට මේ ප්‍රශ්නය අදාළයි. ඔබ අතේ සමහර විට මේ වෙනකොට ඔබ තමගේ රාත්‍රී ආහාරය නිමා කරලා ඇතිත් ඇතැම් අය ආහාර ගන්නව වෙන්නට පුළුවන්. කෙසේ වෙනමුත් ඔබ හිතන්න හෙට දවසෙත් අපේ ප්‍රධාන ආහාරය තාමත් බත්, රටේ ආහාරයත් බත්. රටක් හැටියට අනාදිමත් කාලේ ඉඳලා අපිට තියෙන්නේ ලොකු ඉතිහාසයක් බත සම්බන්ධව. එතකම වී වගාව සම්බන්ධව ලොකු ඉතිහාසයක් තියෙන්නේ. පෙරදිග ශිෂ්ටාචාරයේ නැත්නම් පෙරදිග සભ્યත්වය නිර්මාණය වෙන්නෙම නිර්මාතෘවරයා ගොවියා. ඒ අපි ගව සම්පත සහ වී සම්පත හිමියා කියලා හඳුන්වනවා. ඔහු
මේ රටෙන් පිටරටට යවලා තියෙන වී නෙමෙයි සහල් කියලා ඉතිහාසය කියන්නේ. මේ රටෙන් පිටරටට සහල් යවූ රටක් කියලා කියන්නේ. ඒකට මේ සහල් සම්බන්ධව අපිට තියෙන ඉතිහාසය මේ දේශපාලන ඉතිහාසයට වඩා දීර්ඝයි කියලා අපි හිතන්නේ. මේ කතා බහ කරන මේ අලුත් දේශපාලන කතාවට වැඩිය ඉතිහාසයක් තියෙනවා. හැබැයි මේ ක්‍රමිකව මහජනතාවගේ ආහාරය ඔවුන්ට අහිමි කිරීමේ ගෝලීය සැලසුම් තිබුණාය කියලා කතාවක් තියෙනවා. මේවා ඔබ ගලප්ප ගන්න ඕනේ අදාළ මේ සහල් කර්මාන්තයේ දේශපාලනයට ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද මේ ආර්ථික දේශපාලන සම්බන්ධතා ගොඩක් තියෙනවා. මේ සම්බන්ධතා ජාලය හරහා තමයි ඔබ රැයට බත් කනවද පිටි කනවද කියලා තීන්දුව කරන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නයක් බොහොම ගැඹුරින් එහි දිගපල්ල මනවින් කියවා ගැනීම ඇතුලේ ප්‍රශ්නයේ හේතු සහ එහි විසඳුම් වලට යන්න ලේසි. නින්නද සජීවී සංවාදය අද ඔබට මෙතැන් සිට විවෘත කරනවා ඔබේ ප්‍රශ්නයට වගේම අදහසටත් අපි ඔන්න අද ඉඩකඩක් දෙන්නම්. මොකද මේ ප්‍රශ්නේදී ඔබේ අදහසට ඉඩකඩක් දෙන එක සාධාරණයි. ඔබේ හැඟීමට බත් කන මිනිහෙකු හැටියට 066යි 22යි 83යි 689 066යි 22යි 83යි 689 ඔබට මැදිරියට එන්න පුළුවන්. කතා බහ කරමු. දැන් මේ මම යනවා ආපහු අභයකීර්ති මහත්මයා ළඟට. එතුමා බොහොම ප්‍රසිද්ධ ජනමාධ්‍යකේ කියපු කතාවක් තියෙනවා. ඒ තමයි මේ හොරෙන් දැන් නීතියක් තියෙද්දි මේ හොරෙන් හාල් විකුණනවා කියපු කතාව. දැන් බුදුන්ලා වැඩ නැහැ කියලා කතා කරා. ඒ වර්ජනයක දින්නේ ඒ මේ දවස්වල වර්ජනයක දින්නේ එහෙම නැත්නම් වැඩ නවත්තලා තියෙන්නේ මේ ප්‍රශ්නේ හින්දාමද? ඇයි හොරෙන් විකුණන්නේ? වර්ජනයක් නෙමෙයි. වී රුපියල් 50 නෙමෙයි දැන් රටේ තියෙන මිල රුපියල් 55යි. දැන් රුපියල් 50ට අරන් 90ට දෙන්න බැරි අපි රුපියල් 55ට අරන් 90ට දෙන්න කිසිම පුළුවන්කමක් නැහැ. එතකොට දැන් අපි මේ විකෘති සහල් මිල පාලනය නිවැරදි වෙයි කියලා මේ වෙනකල්ම බලාගෙන ඉන්නවා. අදත් අපි හෙට දවසේ මේක වෙයි කියලා එහෙම බලාපොරොත්තු වෙන තමයි හැමදාම අපි අලුතින් අවදි වෙන්නේ. හෙට මේක අපිට හොඳ වෙයි කියලා. එතකොට සමහර වෙලාවට අපි දැන් මේ නීතිය දානකොට හදාගෙන තිබ්බ හාල් තියෙනවා. ඒ වී නම් වැඩ කරන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒ හාල් වලට කාලේ ඉක්ුත් වෙන හින්දා අපි මේ හාල් වලට වෙළඳ පොළට සපයන්න ඕන. අපි ගාව තියාගෙන හාල් ගබඩා කරගෙන ඉන්න විදියක් නැහැ. එතකොට වෙළඳ පොලේ හාල් හිග වෙනකොට අපිත් එක්ක ගණදුණු කරපු අය හාල් අපෙන් ඉල්ලනවා. එතකොට අපි කියන්නේ මේ ගානට දෙන්න විදිහක් නැහැ කියලා. එයාට විකුණන්න දැන් සාමාන්‍ය කඩේක අනිවාර්යෙන් හාල් තියෙන්න ඕන. පාරිභෝගිකයා තමන්ගේ ගණදුණුකාරයෝ ඇවිල්ලා හාල් ඉල්ලනවා. එතකොට එයා කියනවා අපිට කමන්නේ ඔයාලට පාඩුයි බව දන්නවා පුළුවන් ගානකට දෙන්න කියලා. මේක මේ මිල දානකොට අපි හාල් රුපියල් 94ට 95ට අපේ මේ මෝලෙන් එළියට විකුණනවා. ඒතර ඒ ගත්තු කට්ටියමනේ නැවත මේ රුපියල් 5ක් අඩු වුණ බව දැනගෙන ඉල්ලන්නේ. ඉතින් ඒ වෙලාවට අපි අර හාල් ටික එයාලත් අපිත් එක්ක ගත්තු ගිවිස ගත්තු විදිහකට අපි එයාලට හාල් ලබා දෙනවා. බිලක් දෙන්නේ නැහැ. 95යි කියලා සල්ලි ගත්තොත් 90ට බිල කඩලා දෙනවා. ඒක දැන් මේ මම මෙතන මාධ්‍යයෙන් කියලා ඉවරලා මේක බොරුවට කියන්න දෙයක් නැහැ. රටේම වෙන දේ මම මේ කියන්නේ. අපි මොකටද අපි කන ප්‍රධාන ආහාරය හොරට විකුණන්නේ? ඇයි අපි ඒ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ? පත් කරන්නේ ඇයි කියන එකයි අපිට තියෙන ප්‍රශ්නේ. ඉතින් එහෙම නැත්තම් වෙළඳ පොලේ යනුවට හාල් ඕන තරම් තියෙන්නේ. එහෙම නැහැ කවුරු හරි හාල් එහෙම මේ පාරිභෝගිකයට ලබා දෙනවා නම් ඒ ලබා දෙන්නේ වැඩි මිලට. ඒක දැන් අද අපි වහන් කරන්න හදන සත්‍ය ඇත්ත. නමුත් දැන් ඕනම දෙයකට පාලන මිලක් දැම්මේ නැත්නම් ඔබ දන්නවා මේ වෙළඳ පොළ හැසිරීම ශ්‍රී ලංකාව තුල අපි දන්නේ වෙන රටවලත් එහෙම බොහෝ විට වෙන්න පුළුවන්. හැබැයි ශ්‍රී ලංකාව තුල වෙළඳ පොළ හැසිරීම නැත්නම් එහි නියාමනය නොකරොත් එහි සමහර නීති සම්පාදනය නොකරොත් එහි හැසිරීම හිතා ගන්න බෑ. පාරිභෝගිකයා වැඩි වශයෙන් පීඩාවටපත් වෙනවා. හිතුව ගණන් වලට දැන් අද කඩවල් 10කට ගියොත් මිල 10ක්. දැන් සමහරට මේ වෙලෙන්දා කියන කෙනා මේ වැඩිපුර ලාභී පීමේ මනෝභාවය ඇතුළේ එයා පාරිභෝගිකයන් හුරා කන සංස්කෘතියක් තියෙනවා ලංකාවේ. ඒ නිසා රජය ඒ හැසිරීම ඔවුන්ගේ මේ සාතික මිලක් නියම කිරීම වැරදි කියලාද ඔබතුමා කියන්නේ? ඔබතුමා හොඳ තැනකට ආවේ. අපි 2019 අවුරුද්දේ සුළු හා මධ්‍ය පරිමාණ මොහොල් හිමියන්ට එවකට පැවති රජය ශක්ති සහල් ව්‍යාපෘතිය ආරම්භ කරලා දුන්නා. අපි ගිවිසුම් අත්සන් කෙරුවා සහතික මිලට වී අරගෙන
සහතික මිලට හාල් සපයන්න කියලා. අපි ශක්ති ව්‍යාපෘතිය පටන් ගන්න මාර්තු අග අප්‍රේල් මාස. අප්‍රේල් මුල. මැයි මාසයේ වෙනකොට සහතික මිල 42 අභිභවා වෙළඳ පොලේ වී මිල ඉහළ යනවා. එතකොට අපිට හාල් ගිවිසගත්තු විදිහට හාල් දෙන්න විදිහක් නැතුව යනවා. දැන් අපි සම්පකාරිකයෝ හැටියට ගිවිසුම් අස්සම් කරලා තියෙනවා සහතික මිලට වී අරන් සහතික මිලට හාල් අරන් දෙනවා කියලා. එතකොට අපි මේකට පාලනයක් කරන්න කියලා ඉල්ලනකොට 2019 මැයි 31 ගැසට් නිවේදනයක් නිකුත් කරනවා නාඩු හාල් කිලෝ එකක් 80යි සම්බක හාල් කිලෝ එකක් 85යි කියලා. හැබැයි දෙසැම්බරේ රාජ්‍යය මාරු වෙන තුරුත් මේ පාලන මිල ඉක්මවා හාල් මේ වෙළඳ පොලේ තියෙනවා. ඒක පාලනය කරපු කෙනෙක් නැහැ. මම එක තැනක කිව්වා අපි හර්ෂ සිල්ලා ඇමෙතුමාට ඔබතුමා අපිට ව්‍යාපෘතිය දුන්නට ගෞරව කරන්නේ කොච්චරක්ද? ඒ හා සමානව පාරිභෝගික අධිකාරිය අයිති ඇමතිවරයාට වෛර කරනවා කියලා. එහෙනම් මේ පාරිභෝගික අධිකාරිය කෙනෙක් අපේ රටේ ගිය රජය ඉවර වෙනකල්ම තිබ්බේ නිකන් බොරුවට. ඒ සභාපතිවරුන්ට හම්බෙන වැටුප් වරප්‍රසාද හම්බෙන්න ඇති පාලනයක් උනේ නැහැ. එතකොට දැන් නැවත මේ රජය ආපුවහම පාරිභෝගික අධිකාරිය සභාපතිවරයා ඉන්නේ රණවිරුවේ. හමුදා විහල නිලධාරියෙක් තමයි සභාපතිවරයා හැටියට ඉන්නේ. මේ මගේ මේ ලිපියේ අවසාන තැන තියෙනවා සාම්ප්‍රදායිකව සහල් මාපියාවට උදව් කරන පාරිභෝගික අධිකාරිය සභාපතිවරයා සම්පූර්ණයෙන්ම අකේතුයි කියලා. මම එහෙම කිව්වේ එතුමා රණවිරුවෙක් හැටියට ගිහින් අර කට්ටියගෙන් පගාව ගන්නවා ආර මේ කියලා නෙමෙයි. හැබැයි එතුමාගේ රාජකාරිය මේ රට ඇතුලේ ඉච්ඡ වෙන්නේ නැති වෙනකොට හාල් මිල සහතික මිල අභිභවා යනවා. 98 සහතික මිල හරියට පාලනය කෙරුවා නම් රජයට අය 90ක සහතික මිලක් දාන්න කිසි වුණාවක් තිබෙන්නේ නැහැ. 98 එපා කියලා මේ රටේ කිසිම පාරිභෝගිකයෙක් කිව්වේ නැහැ. 98 අභිභවා 110ට 15ට හාල් විකිරණ එකයි ප්‍රශ්නේ තිබ්බේ. විශේෂයෙන් මම කියනවා වගකීමෙන් පුත්තලන් දිස්ත්‍රික්කේ මම පුත්තලන් දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයන්ගේ සම්පකාර සමිතිය සභාපති අපි අපේ මහසභාපතිතුමත් එක්ක එකතු වෙලා හාල් මේ සම්පකාර හරහා හාල් බෙදා හැරියා. එතුමා මගෙන් එක වෙලාවක ඇහුවා හාල් කිලෝ එක 94ට තියාගන්න බෑද මිල කියලා. හාල් මිල පුත්තලන් දිස්ත්‍රික්කයේ ඇතුලේ 94ට තියාගන්න බැරිද කියලා. මම එතුමාට කිව්වා ඔබතුමා පුත්තලන් දිස්ත්‍රික්කෙන් එළියට සහල් ප්‍රවාහණයට ඇඳිරි නීති බලපත්‍ර දෙන්න නැත්නම් අපි තියාගන්නම් කිව්වා. මොකද එහා දිස්ත්‍රික්කයේ හාල් කිලෝ එක 110ට විකුණනකොට මගේ සමාජිකයට මට කියන්න බෑ ඔය 92ට දෙන්න කියලා 93ට දෙන්න කියලා. එතකොට රටේ ඒක පාලනය වුණා නම් මේ කිසිම අර්බුදයක් වෙන්නේ නැහැ. මම මේ පාරිභෝගික අධිකාරී සභාපතිතුමා ඊට පස්සේ මට දුරකථනයෙන් කතා කරා. එතුමාට මං කිව්වා එතුමාගේ නමට නෙමෙයි මේ අපහාස කරන්නේ. මේ තනතුරෙන් සිද්ධ වෙන්න ඕන වගකීම රටට ඉෂ්ට වෙන්නේ නැහැ කියලා. ඒතකොට එතුමා කිව්වා තියෙන බාධක නිලධාරිය අඩුයි, වාහන අඩුයි, ඒ වගේ දේවල් තියෙනවා කියලා. කොහොම වෙතත් මම එතුමාට කිව්වා මාධ්‍යයෙන් හරි අඩු ගන්න. මාධ්‍යයෙන් හරි මේ හාල් මිල පාලනය වෙනවා ඔබතුමා මේක පාලනය කරනවා කියලා සමාජගත කරන්න කියලා. එතකොට පාරිභෝගිකයක් දන්නවනේ මේක කරන්න දෙයක් නැහැ කියලා. අනිත් එක තමයි මේ සම්බන්ධයෙන් යල් පැන ගිය නීති. හාල් කිලෝ ලක්ෂ 4-5ක් දවසට නිෂ්පාදනය කරන මහා පරිමාණ ව්‍යාපාරිකයෙකුට ඔය හාල් කිලෝ එකක් අල්ලා 2-3000ක් දඩ ගැහුවට දැනෙන්නේවත් නැහැ. එතකොට ඒ හින්දා තමයි මේ නීතිය කියන එක හරියට තිබ්බනම් මේ කිසි දෙයක් වෙන්නේ නැහැ. පාරිභෝගික අධිකාරියට රාජකාරී කරන්න බාධා ඇති මම ඒක ගැන දන්නේ නැහැ. ඒ ගැන කියන්නේ. හැබැයි අපිට දැනෙන හැඟීම තමයි මේ හාල් මිල අල්ලනවා නම් මේක වෙන්නේ නැහැ කියලා අපේ භාෂාව. මිල පාලනය වෙනවා නම් ඒකින්ද තමයි මම කියන්නේ වී ගොවියට රුපියල් 50 දෙනකොට 98 තිබ්බ එක හරීම දෙපැත්තටම ගැලපුණු සාධාරණ 98. ඒක අභිභවා හාල් විකුණන්න දුන්නේ ඇයි කියන එකයි ප්‍රශ්නේ. ඒකෙදි මම ඔබතුමාට පැහැදිලිව මුලින් කිව්වා සුළු මේ සිල්ලර වෙලෙන්දා තොග වෙලෙන්දා අපි හා මේ හතර දෙනාම මේකට වග කියන්න ඕනේ කියලා. මගේ දැනීම හැටියට. දැන් අපි කතාබහ කරොත් දැන් අපි හිතමුකෝ දැන් මේ හාල් වීමිලදී ගැනීම ප්‍රශ්නය සහ හාල් නිෂ්පාදනය කිරීමේ දැන් අපි දුටුවා පොහොගේ කාලේදී දැන් යුද හමුදාව මේ සඳහා මැදිහත් වුණා. ඒතර දැන් බොහෝ කර්මාන්තකරුවන් පෞද්ගලික අංශය මේ මැදිහත් වුණාම මේ පෞද්ගලික අංශය
බොහෝ වෙලාවට තව පැත්තක් පීඩාවට පත් කරනවා. සහල් හිගමවනවා, සහල් බොහෝ විට වේලිදර ආහාර ද්‍රව්‍ය හංගනවා. දැන් මේ නිසා මේ වෙළඳ පොලේ බොහොම අශීලාචාර විදිහට හැසිරෙනවා මේ ආහාර සම්බන්ධව. එවැනි තත්ත්වයක් තුළ යුද හමුදාව ත්‍රිවිධ හමුදාව වගේ මැදිහත් වෙලා වී මිලදී ගැනීමට මැදිහත් වෙනවා. එතකොට දැන් මේ කර්මාන්තය තවදුරටත් ලාභදායී විදිහට දැන් අතරමැදියෝ ගොඩක් නැතුව එහෙම ආයතනයක් හෝ කණ්ඩායමක් හරි මැදිහත් වෙලා කරගෙන යන එක පාරිභෝගිකයට වාසිසහගත නැද්ද? දැන් ඔබතුමාලා කියනවා ඔබතුමාලා නිෂ්පාදනය කරලා තව තොග වෙළෙන්දෝ ඉන්නවා, සිල්ලර වෙළෙන්දෝ ඉන්නවා, අය ගම ඇතුලේ කඩේට ගෙනියනවා, ගම ඇතුලේ කඩේ තව ගාණක් තියා ගන්නවා, මෙහෙම කියලා හාල් කිලෝ එකක් ඇවිදගෙන යනකොට හාල් කිලෝ එක ලොකු ගානකට යනකොට අවසානයේ පාරිභෝගිකයන් මේක ගන්නේ මිනිසුගේ දවසේ පඩියයි ජීවන වියදමයි අනිකුත් අවශ්‍යතාවය ගන්නකොට අන්තිමටම එන්නේ මේ ගැනුම්කරුවා පාරිභෝගිකයා. ඔහු තෘප්තිමත් නැත්තම් ඔහුට ප්‍රමාණවත් ඔහුගේ වේතනයට ආදායමට ප්‍රමාණවත් විදිහට ආහාර පාන ගන්න බැහැ නම් එතන ප්‍රශ්නයක් නේ. ඒක ආණ්ඩුව විසඳන්න ඕනේ. දැන් ආණ්ඩුව ඒ යුතුයකම ඉටු කරන්න ඕනේ. ඒක නෙවෙයි ආණ්ඩුව මේ කරලා තියෙන්නේ. පාලන මිලකට නැත්නම් අඩු මුදලකට සහල් ලබා දීම නෙවෙයි ආණ්ඩුව කරලා තියෙන්නේ. මේ වෙලාවට පාරිභෝගික විශාල සංඛ්‍යාවක් ඉන්නවා. සමහරට නැත්නම් ගොවියොත් අවසානයේ කන්න හිග වෙනකොට කඩෙන් කන්නේ. සමහර අපි අහස් දේම වගා කරන ගොජනතාව ඉන්නවා. බොහෝ විට ඇතමෙට වී ටික විකුණනවා ණය ගෙවන්න. ඔහුටත් වී ගන්න සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. එතකොට පාරිභෝගිකයා නේද මේ මෙතනින් නිදහස් වෙන්නේ. සහනයක් නැද්ද පාරිභෝගිකයට අඩුවෙන් හාල් කනකොට? පාරිභෝගිකයට සහන සලසන්න සහල් නිෂ්පාදනය කරන මිනිස්සයා ජීවත් වෙලා ඉන්න එපේ. එයාගේ කර්මාන්තේ රැකිලා ඉන්න එපේ. මේ මහ පොළොවේ වී රුපියල් 50ට අරන් හාල් කිලෝ එක නිෂ්පාදන වියදම 91 වෙනවා කියලා කියනවනම් ඒක වෙනස් විදියකට කරන්න කියලා අපිට බල කෙරුවට අපිට කරන්න බෑ නේද? අර මේ සම්පූර්ණ මනුස්සයන්ට කරන්න බැරි දෙයක් කරන්න කියලා ඉවරලා කිව්වට හරියන්නේ නැහැ. දැන් ඒක තමයි අපි මේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෝ කියන්නේ කඩා වැටිලා අන්ත අසරණ වෙලා ඉන්න කට්ටිය. එතකොට අපිට මේ ආණ්ඩුව බලයට පත් වෙලා යම් කිසි කොටසකට කාරක ප්‍රාග්ධනයක් දුන්නා. මේක නැවත කරන්න කියලා. දැන් ශක්ති හාල් ව්‍යාපෘතිය ගැන මම ඔබතුමාට කිව්වා. ශක්ති හාල් ව්‍යාපෘතියේ පළවෙනි මාසේ විතරයි එතන ඉඳන් අතිශයින් අසාර්ථකයි. ඒ අසාර්ථක ගුණයයි සහල් පාලන මිලක් තිබුණ නැති හින්දා. අපි ඒ වෙලාවේ කතා වුණා පාරිභෝගික අධිකාරිය කට්ටියට නඩු දාමු කියලා කතා වුණා. සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හැටියට අපේ අර තියෙන එකම උතුකමේ තියෙන දුර්වලකම් එක්ක අවසානයේ සභාපතිතුමා හිටපු අගමැතිතුමාගේ ඥාතියෙක් කිව්වා රිසාඩ් බදුරුදීන් නැමැතිතුමාගේ ඥාතියෙක් කිව්වා අවසානයේ අපිට ව්‍යාපෘතිය අහිමි වුණා. එහෙම වුණාම වෙන විනාශය තමයි එක රජයකින් දෙන ව්‍යාපෘතියක් ඉවර වෙලා ඊළඟ වෙනකොට අපේ දේපොළ වෙන්දේසිකරණය. දැන් මේක කරන්න බැරි දෙයක් අපේට පටවලා අපි අසාර්ථක වුණාම අපි අසාර්ථකයි කියලා තමයි කියන්නේ. දැන් මේ රජේවත් නිලධාරීන්වත් තමන් කරපු වැරදි බාර ගන්න නැහැ. අපි දැන් මේ ශක්ති ව්‍යාපෘතිය පටන් ගන්න යනකොට මුදල් අමාත්‍යාංශ හිටපු ලේකම්තුමා කියන්නේ ගෝවියෝ කියන කට්ටියටයි වී මෝල් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් කාර්යයන්ටයි උදව් කෙරුවට වැඩක් නැහැ. ඔය කට්ටිය දිනු කරන්න බෑ. මම එතුමාගෙන් ඇහුවා අපිද වැරදිකාරයෝ ඔබතුමාලාද වැරදිකාරයෝ? ඇයි එහෙම කියන්නේ කියලා. මං කිව්වා දුර දකින්න බැරි දේශපාලඥයෝයි දුර දකින්න බැරි නිලධාරී ඉන්න රටක ගොවියෝයි අපි අසරණයි තමයි. එතකොට අපිට අර මේ රටේ ඉපදිච්ච එකත් පවක් කියලා හිතන මට්ට. එතකොට මම එතුමා කියනවා ඇයි එහෙම කියන්නේ කියලා. මම කියන්නේ 2016 සත් ආහාර වලට රුපියල් 45ට අරන් 50 වෙච්ච වී 24ට විකුණනවා. සැප්තැම්බර් මාසෙත් විකුණනවා. 2016 දෙසැම්බර් ඔබතුමා හොයලා බලන්න ලංකාවට රටින් හාල් ගෙනවා රටේ හාල් නැහැ කියලා. රටේ අතිරික්තයක් වී තියනවා කියලා සැප්තැම්බර් මාසේ සත් ආහාර වලට විකුණන ආණ්ඩුවයි නිලධාරි දෙසැම්බරේ රටින් හාල් ගෙනවා. එහෙම දුර දක්නා දැක්මක් නැති දේශපාලඥයෝයි මේ නිලධාරී ඉන්න රටක්. ඊට පස්සේ අපි ඒවට මොන හරි කිව්වොත් හැරිසන් නැමැතිතුමා මට කිව්වා මේ කැබිනට් එක ගත්තු මෝඩ තීන්දුව කියද්දී එතුමා කිව්වා කැබිනට් එකේ ඉන්නේ උත්තරීතරයි. ඉතින් මෝඩ කියන වචනේ කියන්න එපා කියලා මම ඒ වචනේ ඉල්ලාස් කරගන්නම් වැරදි කියලා පිළිගන්න කියලා මම හැරිසන් නැමැතිතුමාට කියලා තියෙනවා. ඒ හින්දා දේශපාලඥයෝ නිලධාරී කරන වැරදි වලට ගොවියොත් පාරිභෝගිකවත් අපිවත් වැරදිකාරයෝ නෙමෙයි. ඒ වැරද්ද ඒ හැම නිවැරදි කරන්න ඕනේ. දැන් ගොවියෝ මේ වෙනකොට ඔබතුමා ගොවියෙක් හැටියට රුපියල් 50 රජයෙන් මේ ගොවියන්ට රුපියල් 50ක් සහතික මිලක් දීලා තියෙනවා. මම ගොවියෙක් හැටියට කරන ඔය ඇති නෙමෙයි. රුපියල් 50 ගොවියන්ට සහතික මිල දුන්නට
ගොවියන්ට ඔය රුපියල් 50න් ජීවත් වෙන්න බෑ. ඒක මේ සැරේ රජයෙන් දුන්න එක ඇත්ත. අපි නැතුව හිටිය කට්ටිය හැටියට අපිට ඕකත් ඇති කියලා කිව්වට රුපියල් 50 අපිට මදි. සහල් කර්මාන්තයේ දේශපාලනය පිළිබඳව කතාබහක් තමයි අපි අද දවසේ ඇති කරගන්නේ. අපි ඔබේ ප්‍රශ්නයට වගේම අදහසටත් අද ඉඩ කඩ දෙනවා. ඔබට කතා කරන්න පුළුවන් 066යි 22යි 83යි 608 609 තිරේ දිස්වන අංක ඔස්සේ එන්න මැදිරියට 066යි 22යි 83යි 608 609යි අපේ දුරකථන අංක. ඔව් දැන් පාරිභෝගිකයා ආරක්ෂා කළ යුතු වෙනවා. නිෂ්පාදකයා ආරක්ෂා කළ යුතු වෙනවා. ඒ වගේම තමයි කර්මාන්තකරුවත් ආරක්ෂා කළ යුතු වෙනවා. දැන් කර්මාන්ත දේශීය සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත සඳහා රජය සහ රාජ්‍ය බැංකු විසින් නිකුත් කරන ණය සහ ඒ වගේ පොලි අනුපාත ඔබතුමාලට සාධාරණ විදිහට ලැබෙනවද නැද්ද? මූල්‍ය ආයතනයේ ඔබතුමාලා ඉදිරියේ හැසිරෙන්නේ කොහොමද? අනිත් මහා පරිමාණ සහ අනිකුත් කර්මාන්ත එක්ක ගත්තාම. ඒකට උත්තරයක් දෙන්න පුළුවන්ද? මූල්‍ය ආයතන හැසිරෙන හැටි ඒ බැංකුවේ ඒ ඉන්න නිලධාරිය අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ අපේ රටේ. එහෙම නීතියක් මහ බැංකුවෙන් හරි මුදල් අමාත්‍යාංශයෙන් හරි නීතියක් ගැසට් එකක් චක්‍රලේඛනයක් ආපුවම ඒක රකින්න නිලධාරි හෝ මූල්‍ය ආයතන අපේ රටේ නැහැ. ඒ බැංකුවලට චෝදනාවක් තියෙනවා. ඔව් බැංකුවලට චෝදනාවල් තියෙනවා. බැංකුවලට කියන්නේ ලංකා බැංකුවේ හිටිය අයකිරීම මාංශේ නිලධාරියෙක් දසනායක මට මතක හැටියට නම. එතුමා කියනවා අපේ මූණටම ලංකාවට වීමෝල් 5ක් 6ක් තිබ්බම ඇති කියලා. දැන් අදටත් අපේ රටේ සමස්ත සහල් නිෂ්පාදනයේ 160ක් විතර කරන්නේ අපි සුළු හා මධ්‍ය පරිමාණ. ගොවි අර අපේ අවාසනාවකට අදාර ගොවි සම්මේලනයේ සභාපතිතුමා මෙතෙන්ට ආවේ නැහැ. එතුමා ආවනම් එතුමාගේ කටින්ම කියවා ගන්න තිබ්බා අපිට සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියා ගොවියට කොයිතරම් සංවේදී වෙනවද. දැන් ඔබතුමා අර මුලින් මතු කරපු ප්‍රශ්නෙට එනකොට මම අර කියාගෙන ගිය තැනට දැන් මම කියවනේ ගොවියට රුපියල් 50ක් පියවන්න මදි කියලා. දැන් ඒක ගැන කතා කරන්න අද මේ රටේ කවුද ඉදිරිපත් වෙන්නේ? එක එක වෙලාවට ඔය අල්ලගෙන කතා කරන මාතෘකා දේශපාලනය වුණත් ඇති වැඩක් නැහැ. මොකක් හරි අර දේශපාලන වාසියක් බලන්න කතා කරලා වැඩක් නැහැ. මේ 77 මේ රට විවෘත ආර්ථිකයට ගිය තැන ඉඳලා බහුජාතික සමාගම් මේ රට ආක්‍රමණය කරපු දවසේ ඉඳලා ගොවියා වලපල්ලට තමා ගියේ. මේ රටේ මේ මහ පොළොව පවා දැන් මේ වෙනකොට විනාශ කරලා ඉවරයි. ඔව් සමාවෙන්න අපි ඇමතුමකට යනවා 066 22 83 608 609. අපි යන්නේ මාතර අකුරැස්සට. අයිබෝන් ඔබට කවුද හඳුනගන්න කැමති? අමන් සීතගයි. ඔව් අපි කතා කරමු. ඔව් ඔබතුමා කතා කරන්න. මාත්මය රැස්වරණ බලනවා. එතුමා කියනවනේ හාල් කිලෝ එක රුපියල් 50කට ගෙන. ඔව් කතා කරන්න. ඔබතුමා දුරකථනය ඔස්සේ කතා බහ කරමු. රූපවාහිනී යන්ත්‍රයේ හඬ නොසලකා හරින්න. කිලෝ එක රුපියල් 50ට අරගෙන ඒක රජයේ පාර්ලිමේන්තුවේ රුපියල් 90ට දෙන්න බෑ කියලානේ කියන්නේ. ඔව්. ඉතින් ඇත්තටම දැන් රුපියල් කිලෝ 50ට ගත්තොත් කිලෝ එකමාරක් නේ ඕන වෙන්නේ හාල් කිලෝට නිපදවන්න. ඒකට ඒක රුපියල් අපි කිලෝ එක 50ට 75ක් කිව්වයි කියමු. ඔව්. ඒ 75ත් එක්ක ඒ 75ට අයවත් ප්‍රවාහනයේ දනුයි කිලෝ එකමාරක් කොටන ගෙදුණු එක. එතකොට ඇත්තටම රුපියල් 80ක් වගේනේ 80ක් 85ක් වගේනේ වෙන්නේ. ඔව්. ඊට පස්සේ ඇත්තටම 85න් එහාට රුපියල් සාමාන්‍ය රුපියලක් හරි දෙකක් හරි ලාභයක් කියන ලොකු පරිමාණ මේ වීමෝල් කට්ටියක් දෙන්න බැරිද හාල්ලත්? ඔව් ඔබතුමාගේ ප්‍රශ්නය. බොහොම ස්තුතියි ඔබතුමා. ඊට පස්සේ තව එකක්. ඔව් කතා කරන්න. දැන් මෙතුමා කියනෝනේ මේ මධ්‍යම පරිමාණ හාස්මියෝ දැන් අසරණ වෙලයි කියලා. මේ රටේ දැන්ට යන්නේ ප්‍රධාන හාල් මෝල් මේ ප්‍රධාන මේ තුන්දෙනෙක් අතරනේ යන්නේ. ඔව්. ඔන්න ඒකාධිකාරය කඩන්න බැරිද මහත්තයා? ඔව් බොහොම ස්තුතියි ඔබතුමාගේ ප්‍රශ්න අපි බාර ගන්නම්. මෙතුමාට යමු කරමු. අපි නැවත යනවා දෙනියායට. දෙනියායි ප්‍රේමනන්ද මහත්මයා අපි ඔබව සම්බන්ධ කරගන්නවා. අයිබෝන් ඔබට. අද මහත්තයා අයිබෝන් කතා කරමු.
මට අපි කියන්නේ මෙහෙමයි දැන් අපි සිල් ව්‍යාපාර කරන්නේ දැන් අපිට රජයෙන් කියනවා රුපියල් 85ට හාල් විකුණන්න කියලා. ඉතින් අපිට ලැබෙන්නේ නැහැ ඒකට මෝල්ලෙම යාලා කියන්නේ යාලට 85 87 කොස්ට් එක වෙනවලු. ඉතින් ඒ සමහර අය ඉතින් 87 50ක් දෙනකොට මේ මිනිස්සුනේ ඇත්ත වෙන්නේ මේ රුපියල් 50ට අරගෙන ට්‍රාන්ස්පෝර්ට් කරලා ඉතින් මේ මිනිස්සුන්ට බැරි වෙයි. ඉතින් නමුත් දැන් හාල් ටිකක් තියෙනවා මහත්තයා. ඇත්තටම දැන් අපි උසාවෙන් පාරිභෝගික අධිකාරියෙන් පැනනගම මම ඊට පස්සේ රුපියල වෙන්නොත් අපිට දැන් මේ ජීවිත සම්මාන ගියත් මාසේ 5000ක් ගෙවලා ඒකට. ඉතින් අද රුපියල් 2 තියන දීලා ඉතින් රජයෙන් කිව්වොත් ඉතින් ඒකනේ වෙනස ඉතින් අලෙවන් අපිට තේරෙන්නේ නැහැ ඒක යාළුවා ඉතින් මේ ව්‍යාපාර ඇත්තම කතාව මත මේ ව්‍යාපාර දෙපා වෙලා අපිට කරන්න ඇත්තම කතාව. ඔව් බොහොම ස්තුතියි. ඔබතුමන්ගේ හැඟීම වගේ මේක තමයි දැන් මේක රජයෙන් ඇත්තට තවත් එක මහත්තයා දැන් ඉතින් මේ ගොවි මාත්‍ර කොච්චර දුක් විඳිනවද මහත්තයා ඉතින් මේ මිනිස්සුන්ට දැන් ඉතින් මේ රෝස්ට් මේ සහභාගී වෙන අපේ මේ විවිධ මහත්තයා කතා කරන විදිහට ඇත්ත මේ මිනිස්සුන්ට රුපියල් 50 මදි ඇති මදි මිනිස්සු මාස 3ක් 4ක් බලාගෙන ඉඳලා මේ දැන් අපේ බලයට මහත්තයා දැන් බෙලියයි දැන් දළු තේදළු තියෙනව නේද? තේදළු දැන් රුපියල් 100 පැනලා යනවා. ඉතින් මේ තේදළු කිලෝයකින් මහත්තයා ගන්නවා සතියේට රුපියල් 100ක්. 100ක් කියන්නකෝ. ඉතින් බී කිලෝයක මහත්තයා රුපියල් 50ක් ගන්න මාස 3ක් බලන් ඉන්න ඕන. ඉතින් අපේ මිනිස්සුන්ට ඒත් මදිලු. රුපියල් 100ක් මදිලු සතියේට කිලෝයකින්. ඔව්. ඉතින් මේ ගොවි මාත්‍ර කොච්චර අසරණද මම නම් කියන්නේ මේ මිනිස්සුන්ට පෝර සියලුම ඒ කියන්නේ මේ ගොවි උපකරණ සම්පූර්ණ නිදහස මේ රට ජීරෝ කරන්න මම නම් කියන්නේ ඒක තමයි. අපි බලමු කොහෙද විසඳුම තියෙන්නේ කියලා බලමු දැන් 50 බොහොම ස්තුතියි ඔබතුමන්ට. අපේ අරණායකටයි මීළඟට යන්න බලාපොරොත්තු වෙන ජානක මහත්මයා ඔබ අපිත් සමග සම්බන්ධ වෙනවා. අයිබෝන් ඔබට. අයිබෝන්. ඔව් ජානක මහත්මයා කියමු. මේ මහත්තයෝ මට තියෙන ප්‍රශ්නේ මේ දැන් සාමාන්‍ය මේ රටේ අපි හාල් කන්නේ රුපියල් අද 110යි 15ට වගේ. ඉතින් අපි සාමාන්‍යයෙන් 98ට රජෙන් දෙනවා කියලා තියෙනවා. ඔව්. පාර්ලිමේන්තුව දීලා තියෙනවා 98ට කොහෙද හාල් තියෙන්නේ කියලා. දැන් මේ අර ඔතන ඉන්න අනිත් මහත්තයා කියනවා. අපිට නම් එහෙම 98ට හාල් කොහෙවත් ලැබිලත් නැහැ. රුපියල් 50ට වී අරන් රුපියල් 90ට හාල් දෙන්න බැයිද කියලා තමයි මට තියෙන ප්‍රශ්නේ. ඔව්. ප්‍රශ්න බොහොමයක් එනවා. මැදිරිය බොහොම කාර්ය බහුලයි. අපි දුරකථන වලට වගේම සංවාදයටත් ඉඩකඩ ගන්න ඕනේ. 066යි 22යි 83යි 608 609 ඔබට අපි විවෘත කරලා තියෙන්නේ. මේක දැනෙනවා මේ නිෂ්පාදනය කරන මනුස්සයටත් ඒ වගේම ඒවා හාල් කරන මනුස්සයටත් ඒවා අරගෙන විකුණන මනුස්සයටත් එපා වෙලා නම් ඉන්නේ බත් කන මනුස්සයටත් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි බත් කන මනුස්සයත් තවත් ගැටලුවක ඉන්නවා. දැන් මේක මේ එක තැනකට විසඳුමක් දීලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. එක තැනකට සමහර විසඳුමක් දෙනකොට තව තැන් කීපයක් අගතියටපත් වෙන්න පුළුවන්, අසාධාරණයට ගොදුරු වෙන්න පුළුවන්. මට තව ඇමතුමකට යන්න ඉඩ දෙන්න විරාමයකට කලින්. ඒතර අපිට ඍජුව සංවාදයට එළවෙන්න පුළුවන්. පානදුරට අපි යන්නේ. රොෂාන් මහත්මයා ඔබයි අපිට සම්බන්ධ වෙන්නේ. අයිබෝන්. අයිබෝන්. ඔව් අයිබෝන්. අයිබෝන් රොෂාන් මහත්මයා රූපවාහිනී යන්ත්‍රයේ හඬ අඩු කරලා හොඳටම අපි දුරකථනය ඔස්සේ කතා බහ කරමු. හරි. ඔව්. ඔව් මම පානදුරෙන් රොෂාන්. ඔව් රොෂාන් මහත්මයා. මට තියෙන ප්‍රශ්නේ මේකයි. දැන් ඇත්ත වශයෙන්ම අඩු කරන වදාන්න මට පේන්නේ. එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි. දැන් ගෝවියාට 50ට වී ටික විකුණලා ගොඩ යන්නත් බෑ. හරිද? වී මෝල් හිමියට ඔය කියන ගානට වී ටික දීලා ගොඩ යන්නත් බෑ. හරිද? පාරිභෝගිකයට මේ ටික වෙලා ගොඩ යන්නත් බෑ. දැන් මෙතන තියෙන හරි බහූත ප්‍රශ්නයක් නේ. හරි මහත්තයෝ. දැන් උතන ওই ප්‍රශ්නේ ගත්තාම මේක පට්ට මාෆියාවක්. හරිද? මාෆියාවක් කියන්නේ හෙරොයින් විකුණන එකත් මාෆියාවක්. හරිද? හාල් විකුණන එකත් මාෆියාවක්. ඒ විතරක් නෙවෙයි මහත්තයෝ. මේකේ සපයන සේවාවන් සපයන සියලු ආයතන සහ සේවා නිෂ්පාදකයෝ මාෆියාවක ඉන්නේ. හරිද? සියලු නිෂ්පාදන කරන ව්‍යාපාරිකයෝ ඉන්නේ මාෆියාවක. ඔය 70 සේරම එකතු වෙලා කරන්නේ අපිව කන එක. ඔව්. ඒ නිසා අපි ඉතාම ආවේගශීලී අපිට පුදුම වෛරයක් තියෙනවා. පුදුම කේන්තියක් තියෙනවා. මොකද මේ ආර්ථික ක්‍රියාවලිය නියමාකාරයෙන් අසුර ගන්න. දැන් ওই වී ප්‍රශ්නේ කිසි කෙනෙක් හරියට ඇනලයිස් කරන්නේ නැහැ. ඔක පට්ටපල් බොරුව කොතන කතා කරන ඔය සෙට් එකම. හරිද? අපි කිසි කෙනෙක් ඔබතුමා ඇතුළු කවුරුවත් මේක හරියට ඇනලයිස් කරලා දැන් අපි මේ බලන් ඉන්න හැමදාම හාල් ගැන කතා කරනවා. කිසි කෙනෙක් මේක හරියට ඇනලයිස් කරන්නේ නැහැ.
හරිද? ගෝවියා යෙදුම් යොදවන්නේ කොහමද? අස්වැන්න ගන්නෙ කොහමද? අස්වැන්නේ ප්‍රමාණය කොච්චරද? එයාට ලාභයක් තියාගෙන විකුණන්නේ කොහමද? ඊට පස්සේ වීමෝල්ලින් අරගෙන ඒක ලාභයක් හදාගෙන විකුණන්නේ කොහමද? පාරිභෝගිකයාට ඇවිල්ලා ඒක ඒ වෙලෙන්දා ලාභයක් තියන්නේ විකුණන්නේ කොහමද? අපි ලෑස්ති සාධාරණව 3-4 දෙනාටම ගාණක් ගෙවන්න. හරිද? නමුත් මේ මාෆියා වලට අපි ගෙවන්නේ නැහැ. කවදා හරි ඔය මිනිස්සුන්ට වන්දි ගෙවන්න වෙනවා මේ මිනිස්සුන්ට මේ පාරිභෝගිකයන්ගේ හාල් ටිකෙන් ගසා ගන්න එකට. ඔය ව්‍යාපාරිකෝ දෙක පැත්තකින් වන්දි ගෙවන්න ඕනේ. දේශපාලු 70ක් කියන්න ඕනේ. බොහොම අපේ මේ නිසා ඔය බොරුවට වාද විවාද කරනවට අපේ කාලේ නාස්ති වෙනවා. අපේ සල්ලි ටීවී එකක් කනවා. හාලුත් කනවා. හරිද? කාල මේ රට කාල කන්නිට්ටටපත් කරලා තියෙන්නේ. සහල් නිපදවපු රට. මේක අපේ සහල තමයි අපේ සංස්කෘතියේ ප්‍රධාන තැන. අංගේ. හරිද? සිංහලයාගේ ආහාරය. ඒකට පහර දෙන්න 70ක් තමයි රොත්තමකින් ඉන්නේ. ඔව් බොහොම ස්තුතියි. ඔබගේ ආවේග යට සැඟවුණු යථාර්ථයකුත් තියෙනවා කියලා අපි දන්නවා. අපි හැමෝම බත් කන මිනිස්සු හැටියට අපිට ඒක දැනෙනවා. බතක සුවඳ ඒ බතක ගුණය අපි දන්නවා. හැබැයි මේ සියල්ල නිෂ්පාදකයා අධෛර්යමත් කරනවාද? කර්මාන්තකරුවා අධෛර්යමත් කරලා පාරිභෝගිකයා අධෛර්යමත් කරලා ඒ බත්පත වෙනුවට තව කාව හරි අපිට පිටිකණ්ඩ සැලසුම් හදනවද? එම නැත්නම් මේ සහල්වල ඛේදවාචකයේ ඇතුලේ වෙනත් ජාත්‍යන්තර කුමන්ත්‍රණ තියෙනවද? වෙනත් ආහාර සමාගම් වල බලපෑම් තියෙනවද? මේවා සියල්ල ගැඹුරින් හදාරිය යුතුයි. ඔබ කිව්වා වගේ නිෂ්පාදන වියදමේ සිට ගොවියෙක් අක්කරයක් සඳහා සීසෑමේ සිට අද වෙනකොට ශ්‍රමය ඉහළ ගිහිල්ලා තියෙනවා. ගාමීය ශ්‍රමය හිග වෙලා තියෙනවා. ඒතර මේ ශ්‍රම ඉල්ලුම මේ සියලු දේවල් රුපියල් 7 අවසානයේ වී කිලෝ එකක් නිෂ්පාදනය කරන්න කොච්චර මුදලක් යනවද? ඔබ දන්නවා මේ සම්බන්ධව රාජ්‍ය ආයතන තියෙන කෘෂිකාර්ම දෙපාර්තමේන්තුව මහවැලි වැනි. හැබැයි ඒ අයගේ කාර්යභාරයත් කිසියම් තැනකදී අභියෝගයට ලක් වෙනවා. ඔවුන් මේ මොහොතේ ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනයට හා ඒ වගේ වී නිෂ්පාදනයට ධෛර්යමත් කරනවද? ජනතාව ප්‍රතිපත්තිමය වශයෙන් ධෛර්යමත් කරනවද? ඒවා මිලදී ගන්න සැලසුම් තියෙනවද? ඒවා බෙදා හරින්න සැලසුම් තියෙනවද? ඒ මහා සැලසුම් ඇතුලේ තමයි කුඩා කර්මාන්තකරුවා හෝ නිෂ්පාදකයා හෝ පාරිභෝගිකයා රැකෙනවද කියලා තීන්දුව වෙන්නේ. ඒ සඳහා ජාතික ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් අවශ්‍යයි. අපි රැඳී සිටින්නේ නිනාද සජීවී සංවාදයේ සමග බොහොම උණුසුම් සංවාදයක් ඔබ බොහෝ දෙනෙක් උත්සාහ කරනවා අපි මැදිරියට කතා බහ කරන්න. අපිට ඒ බව දැනෙනවා හැඟෙනවා. ඉතින් ඉඩ දෙන්නම් හැමින් කතාවට ඔබට සහභාගී වෙන්න. අපි යනවා තවත් කෙටි විරාමයකට. අවසර දෙන්න රැඳී සිටින්න. නින්නාද අසත්‍යයට එරෙහි සත්‍යයේ හොරාව. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේක් වන්නේ. අපේ කතා බහ කරමින් ඉන්නේ සහල් කර්මාන්තයේ දේශපාලනය. අපි රටක් ඉදිරියේ ඉන්නේ. අපේ මහා සමාජයක් ඉදිරියේ ඉන්නේ. ජනමාධ්‍යයක් ඇතුලේ. ඔබතුමා සමහර කියන කතා ඇතැම් විට අභියෝගයට ලක් කරනවා පාරිභෝගික ජනතාව. එතකොට ඔවුන් විමසනවා ප්‍රශ්න. ඔවුන්ට ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ රටේ වෙළඳපොළ ක්‍රියාවලිය පිළිබඳව ඔවුන් තුල තියෙන්නේ හොඳ ආකල්පයක් නෙවෙයි. ඒ කළු පැල්ලම් තියෙනවා. ඒ නිසා විශ්වාස කරන්න බෑ ලංකාවේ අලෙවිකරණ ක්‍රියාදාමය සහ වෙළඳපොළ. සමේ කර්මාන්ත පිළිබඳව ඔවුන්ගේ ලොකු සතුටක් නැහැ, සන්තෝෂයක් නැහැ. දැන් ඒකට ඔබතුමා කියන්නේ මොකක්ද දෙන උත්තරේ? සහල් හිගේ සහ සහල් මිල වැඩියෙන් විකිණීම සම්බන්ධයෙන් පාරිභෝගිකයෝ දරන මතය ගැන එතුමන්ලාට ඇති වෙලා තියෙන ආවේග ගැන මම සමස්ත සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියෝ වෙනුවෙන් සමාවා යදිනවා. අපි ඒ වේදනාව අපිට දැනෙනවා. නමුත් අපි අසරණයි. අපිට සිද්ධ කරන්න පුළුවන් දෙයක් නැහැ. අපි අපේ ගෙවල් දොරවල් සියල්ල බැංකුවලට වෙන්දේසින මට්ටමේ ඉන්න අමුතුම වෙනම කොටසක්. එතකොට එහෙම අපේ ගෙවල් දොරවල් පවා හිමීමේ අභියෝගයේ තියාගෙන අපිට කරන්න බැරි දෙයක් කරන්න බැරි හින්දා තමයි අපි මේ නිහඬව රජයෙන් ඉල්ලන්නේ මේ ප්‍රශ්නෙට උදව් කරන්න කියලා. එතන එක සහෝදරයෙක් ඇහුවා ඒකාධිකාරිය කඩන්න බැරිද කියලා. අපි කීප වතාවක්ම මාධ්‍ය කියන එකක් තමයි අපිට
අපේ වීමෝල් 1000කට එහා වැඩි ප්‍රමාණයක් තියෙනවා සුළු හා මධ්‍ය පරිමාණ ගණන්. අපිට කොයි වෙලාව මේ වෙලාවෙත් අපි නිෂ්පාදන ක්‍රියාවලියෙන් හරි අඩකට වැඩියෙන් ඉන්නවා. අපිට ඒකාධිකාරිය කඩන්න කිසිම බැරිකමක් නැහැ. හැබැයි වසර ගණනාවක් ඒකාධිකාරිය ඉන්නේ ඒකාධිකාරිය එකතු කිරීම ආණ්ඩුව කියන තැන. අපිට ඒකාධිකාරිය එක්ක හැප්පෙන්න පුළුවන්. ඒකාධිකාරිය එක්ක එකතු වෙලා ඉන්න ආණ්ඩුව එක්ක හැප්පෙන්න බෑ. ඒක තමයි ඒකට දෙන්න තියෙන උත්තරේ. ආණ්ඩුව හැමතිස්සෙම ගන්නේ ඔය මහා පරිමාණ කට්ටිය. දැන් මේකෙත් පැහැදිලිව තේරෙනවනේ. හාල් මිල 90ට අඩු කරලා ප්‍රශ්නයක් ඇති කරලා කීරි සම්භව වලින් එයාලට සමනය කරගන්න ඉඩ දුන්නා ආණ්ඩුව. එහෙම තමයි සාමාන්‍යයෙන් 94 විතර ඉඳලම ඇතිවෙච්ච දේ. 94ට ඉස්සරලා ඉඳලත් මේ ප්‍රශ්නේ සහල් මෝල් රට පුරාම එක හා සමානව තිබ්බේ. 94න් පස්සේ තමයි ඔය පොළොන්නරුවෙන් වැඩිපුර බිහිවෙන්න ගන්නේ. ඒක චන්ද්‍රිකා මැතිණිගේ ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ ඊට පස්සේ යහපාලන ආණ්ඩුවේදී ඉහළම තලයට ආවා කියලා අපි විශ්වාස කරනවා. ඒ හින්දා අපිට මෙතන තියෙන ප්‍රශ්නේ හැම තිස්සෙම ඒ මහා පරිමාණ අය වෙනුවෙන් පෙනී හිටිනවා මිසක්වා රජය අපි වෙනුවෙන් පෙනී හිටින එක අඩුයි. නමුත් ඒ ඔවුනුත් මේ වෙළඳ පොලේ සැලකිය යුතු බරක් දරනවා නේද? විශාල දැන් සාමාන්‍ය ඔබතුමා කොහොම කිව්වත් අපි දැන් කඩේකට ගිහිල්ලා බලනකොට විශාල මිලදී ගන්න තොග පිළිබඳ බලපුවාම මේ ගොවියන්ට විකුණ ගන්න බැරිව නිෂ්පාදන බවට සහල් බවට පෙරලන්න බැරි හාල් වලට උදව්වක් නේද මේ මහා පරිමාණ අපේ දේශීය වෙළඳු මේ ඔක්කොම. ඒකට ඇයි අපි මේ රට ඇතුලේ ආයෙ ගැටලුවක් හදාගන්න හදන්නේ? නෑ අපිට ගැටලුවක් හදාගැනීමේ අවස්ථාවක් නෑ. අපි කියන්නේ මේ මොහොතේදී මේ හාල් හිගේ තියෙන ඇති වෙන මොහොතේදී මහා පරිමාණ සුළු පරිමාණ කියලා ප්‍රශ්නයක් නැහැ. සියලු මෝල් හිමියෝ මේ අර්බුදයට මුහුණ දෙනවා. එතනදී ඒ කට්ටිය වැරදි නැහැ. ඒ කියන්නේ ඒ අයත් රුපියල් 50ට වැඩියෙන් විලදී ගත්තු වී අය තමයි තියෙන්නේ. අර මං කලින් කිව්ව කිල්නොච්චියේ වී ටික මුල් වෙලාවේ රජයේ ගන්න කලින් ගත්තු වී ටික හරිනේ. හැබැයි දැන් මේ වාගේ සයිඩ් සපෝට් ආණ්ඩුවෙන් දෙන්න ඕනේ නැහැ. දැන් ඔය කීරි සම්බා ප්‍රශ්නේ. කීරි සම්බා සහල් වලට 125ක් මිල නියම කරනකොට අපිට එතන ප්‍රශ්නයක්. ඔබතුමාලට ඒ කීරි සම්බා අරගෙන නිෂ්පාදනය කරන්න පුළුවන්. අපි ගාව තියෙන එදිනදා වී අරගෙන අපි නම කියන්නේ ඔබතුමාලට ගන්න එපා කියලා නෑනේ. ඔබතුමාලට මේ ආදලියේ ඒ ක්‍රමයට යන්න බැරිකමක් නෑනේ. එතනදී ඔන්න ඔබතුමාලට අසාධාරණයක් වෙනවා නම් නෑ අපි ගාව තොග රැස් කරගන්න නෑනේ. ඒක වැරද්ද කාගේද? තොග රැස් කරන්න තරම් අපි ගාව මුදල් නෑනේ. අපි ව්‍යාපාර වශයෙන් වැටිලා ඉන්න ව්‍යාපාරිකයෝ. අපි බලමු කෙසේ වෙන්නේ. නමුත් සහල් ප්‍රශ්නෙට වැදියත් වෙන්න ඕනේ. මිනිසුන්ට බත් කන්නත් ඕනේ, හාල් තියෙන්නත් ඕනේ. හැබැයි හාල් ටික ඒ බත්පත දූෂණය නොකරන්නත් ඕනේ. ඒවට අධික ලෙස කල් තියාගන්න ද්‍රව්‍ය දාලා ඒවා විනාශ කරලා මල ආහාර බවට පත් කරමින් විකුණන සංස්කෘතියකුත් මේ වෙළඳපොළ ඇතුලේ තියෙනවා. අපි යනවා බදුලෙන් ධම්මික මහත්මයා ඔබ ඉන්නවා. අයබෝන්. ඔව් ධම්මික මහත්මයා. ඔව් සුබ සන්ධ්‍යාවක් ඉස්සෙල්ලාම. ඔව් සුබ සන්ධ්‍යාවක්. ඔව් දැන් මගේ ප්‍රශ්න තමයි දැන් මෙතුමන්ලා කියනවා මේ ලංකාවේ මේ හාල් ප්‍රශ්නයක් තියෙනවා, දී ප්‍රශ්නයක් තියෙනවා කියලා. දැන් එතකොට ඇත්තම දැන් ඉන්දියාවෙන් අපි හාල් ලංකාවට ගෙන්නවොත් ඉන්දියාවේ හාල් මිල කීයක් තියෙනවද කියලා එතුමාගේ පොඩ අහන්න පුළුවන්ද කියලා. ඔව්. ඔබතුමාගේ ප්‍රශ්නේ එපමණ නම් අපිට බොහොම ස්තුතියි. අපි බොහොම ස්තුතියි ඔබට. ඔව් නැවත අපි අමතුමකට යනවා. ඔව් මොනමල් දිනියට යනවා සරත් වික්‍රමසිංහ මහත්තයා ඔබයි අපිට කතා කරන්නේ. අයබෝන්. අයබෝන් මේ ලිංගාද වැඩ කරන්න ඉස්සෙල්ලා ඔව් සරත් මහත්තයා. මේක මේ ප්‍රශ්නයක් ඉතා සංවේදී ප්‍රශ්නයක්. මොකද අපි දෙයියන්ගේ ප්‍රශ්න තමයි මම නම් කතා කරන්නේ. මොකද මේ අපේ මාත්‍යාගේ මුළු ව්‍යාපාරෙදි පේනවා හරි සංවේදී ගතියක් තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ හරි මේ ව්‍යාපාරිකයෝ ටික මේ එකමුතු එහෙම තමයි මම බලන්න කියන්නේ කරන්න ඕනේ. මොකද අපේ මේ ළඟ ඊමෝලක් තියෙනවා. ඒ ඊමෝලක් මාත්‍යා වහලා තියෙන්නේ. මොකද ඒ මනුස්සයෙක් කරගන්න විදියක් නෑ. ඇත්ත කතාව ඒකයි. ඉතින් මේ රුපියල් 5ක 10ක ලාභයකට මේ මාංශු විදිහට දුක දැකපුවම මේ සුවිදි කාගෙන ලෑමාට්ට ගිය ඇදලා ඉතින් මේ පාරිභෝගිකව තේරුම් ගන්න ඕන මේ මනුස්සයන්ගේ දුක මේ ව්‍යාපාරයේ සම්පූර්ණ කඩාවැටෙන තත්ත්වයක් තියෙනවා.
මමත් මේ මුදල් වල මගේ කුඹුරු මම කරමු කෙනෙක් ඒවා කුඹුරු මම විකුණලා දැම්මේ මේ චන්ද්‍රිකා කුමාරතුංගේ කාලේ ඔය කරපු මහා අපරාධීන්ද අපි කුඹුරු ටික විකුණලා දාලා කඩෙන් දැන් මම හාල් ගන්න. ඉතින් මම හිතන විදිහට මේ රටේ හාල් කිලෝ රුපියල් 200ක් වෙන්න ඕන. මොකද මැට්‍රිකේ කාලේ ඒ හාල් කිලෝ මිනිස්සු වෙච්චි ඒ විනාශ ඒ වෙච්චි විදේ ඇටිලා අද බැලුවොත් රුපියල් 400ක් ගන්න හාල් කිලෝ ඒ කාලේ මිනිස්සු ජීවත් වුණා. අලබතර කාලේ. ඉතින් පාරිභෝගිකව දැනගන්න ඕන මේ යම්කිසි මට්ටමක මේ දුන්ය කියන මිනිස්සයාද මේ බබ්බත් ටිකක් විනාශ කරගෙන. ඉතින් මේ මිනිස්සු විවිධ දුක මේ සුළු ව්‍යාපාරිකව විවිධ දුක තේරුම් අරගන්න මේ මම කියන්නේ රජේවල් දැනගන්න. හැබැයි අපි එකක් කියනවා කොරෝනා වගේ කොහෙලා හරි මේ ආණ්ඩු ධන ගස්සනවා දුන්ය ටික එකතු වෙලා. මේ සුළු ව්‍යාපාරිකව ආණ්ඩු ධන ගස්සන අවස්ථාවක් ඉදිරි වෙන බව අපි කියන්නේ පිටේනා. සරත් මහත්මයා 0.66 බොම කාර්ය බවලයි ඉන්දියාවෙන් හාල් ගෙනන කතාව ලාභද කියලා අහන ඔබතුමාගෙන් ඔබතුමා මොකද්ද දෙන උත්තරේ? දැන් ඒක දැන් අවශ්‍යතාවයක් වෙනකොට අන්තිමට බලන්නේ රටක ආණ්ඩුවක වගකීමක් තියෙනවා ජනතාවගේ කුස පොරවන්න. ඒකට සාගිතය සාගින්න කියන එක තුරන් කිරීම ජාතික වගකීමක්. අපි දන්නවා ආහාර ප්‍රශ්නයේම ජාතික ආරක්ෂාවෙම කෑල්ලක් වෙන්න පුළුවන් නේ. කොට යුද්ධ තියෙන කාලෙත් රටේ වවන එක තමයි ප්‍රධාන වශයෙන් තිබෙන්නේ. කුසෙන් තමයි යුද්ධ කරන්න කියලා. ඒකට මේ ප්‍රශ්නේදී පාරිභෝගිකයේ පාර්ශවයෙන් සාධාරණ කතන්දර ගොඩක් තියෙනවා නේද? එතකොට ඉන්දියාවෙන් හාල් ගේන එක වාගේ ප්‍රශ්නයක් අහනකොට සාමාන්‍ය හුඟ දෙනෙකුට උවමනා වෙන ප්‍රශ්නයක් තමයි දෙයක් තමයි ඕක. හැබැයි අපේ රටට ගිය ජනවාරියේ ඉඳන් මාර්තු අප්‍රේල් වෙනකල් ලස්සන හම්බෙලා තියෙනවා වී කිලෝ මෙට්‍රික් ටෝන් ලක්ෂ 33ක්. ඒ වී රට ඇතුලේ තියෙනවා. ඇද්ද රටට? යල් කන්නේ අස්සනු වෙනකල් ඇති. දැන් ජනවාරි වෙනකොට අපේ රටේ දෙසැම්බර් වෙනකොට රටේ වී අතිරික්තයක් තිබුණේ නැහැ. එතකොට තමයි ජනවාරි මාසේ ඉඳන් වී එන්න ගත්තේ. දැන් මේ හිඟයක් එනවා භයානකයි මේ කියන කතාව කොහෙන්ද එන්නේ? දැන් ඔබතුමා කියනවා නම් ඇතිනම් මේ කතා යනවන්නේ සමාජය පුරා. ඒ හාල් හිගයක් මේ වෙලාවේ ඇති වෙලා තියෙන එක ඇත්ත හාල් හිගයක්. හැබැයි රටට පිට රටින් හාල් ගෙනීමේ උවමනාවක් නැහැ. රටේ හාල් තියෙනවා. යල් කන්න දැන් මේ වෙනකොට ආණ්ඩුව සතුව වී තියෙනවනේ. ඔව්. රජයේ සතුව වී තියෙනවනේ මම කිව්වා 44ට ගත්තු වී. අපි කිව්වේ මේක මේ අරබෝධය වෙනුවෙන් පෙනී හිටින්න ඕන නම් ඒ වී අපිට දෙන්න අපි කොටලා හාල් වෙනද පොට දාන්න. මේ වගේ මේ විකෘති සහල් පාලන මිලක් දාන්න එපා. ඒක කරන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. දැන් ඔබතුමා ඔය අහනවනේ කට්ටිය ප්‍රශ්න වී රුපියල් අර කතා කරන කට්ටිය හරියට දන්නේ නැතුව දැන් උතන මේකත් වෙලා තියෙන්නේ එහෙම. සාමාන්‍යයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරියා තමයි මරණ පරීක්ෂණ වාර්තාව දෙන්නේ. ඒක ඉස්පිරිතාලේ අතුගාන සහෝදරයාගෙන් අරන් හරියන්නේ නැහැ. අධිකරණ වෛද්‍ය නිලධාරියාමනේ දෙන්න ඕනේ. නේද? දැන් මේ වෙලා තියෙන්නේ ඒකට සම්බන්ධ පසුවස්වනු තාක්ෂණ ආයතනයක් කියලා මේ රටේ තියෙද්දි ස්ථාපිත ආයතනයක් ඒක ඉංජිනේරු මහත්තුරු විශ්වවිද්‍යාලවලට ගිහින් ඉගෙනගත්තු කට්ටිය ඉද්දි හාල් කිලෝ එකකින් හදන්න අවශ්‍ය වී ප්‍රමාණය දන්නේ නැති කට්ටිය මේ මිල පාලනයක් හදාපු එකනේ. දැන් ඔය ඔබතුමා කියන ඒ වාර්තා දෙන කට්ටිය දෙන වාර්තා හරියටම සත්‍යයි කියලා පිළිගන්න පුළුවන්ද? ඔය දැන් ඔය උගත්යයි කියන සම්මත ඔබතුමාගේ ගත්ත උදාහරණයක් එක්ක ගත්තාම ඒවා දේශපාලනීකරණය වෙලා නැද්ද? ඒවා ස්වාධීනද ගොවියන්ගේ පාර්ශවයෙන්ම දෙන්නේ? සමහර ඒක මේ ඔබතුමා දන්නවා මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ නිලධාරීන්ගේ හොඳ කට්ටියයි නරක කට්ටියයි දෙකොටසක් ඉන්නවා. පැහැදිලි. ඒකේ සමහර කට්ටිය අපි දන්නවා අර කුකුලගෙන් අහලා මිරිස් සම්බරන න්‍යායට ඉන්න නිලධාරී ඉන්නවා. ඒ කට්ටිය යම් කිසි එකකට දෙන්නේ මේ රටේ ඉහළ තැනකින් අහලා. ඔව්. වී අතිරික්ත තියෙන්නේ කොහොමද? හාල් අතිරික්ත තියෙන්නේ කොහොමද? ඒ උත්තර දෙන කට්ටිය ඉන්නවා. හැබැයි පසුවස්වනු තාක්ෂණ ආයතන ඉංජිනේරු මහත්තුරු අපි ඒ කට්ටිය ගැන දන්නවා. ඒ අය දුන්න වාර්තාවල හැමතිස්සෙම සත්‍ය වාර්තාවක් දුන්නා. දැන් ඔබතුමා අර එක වෙලාවක ප්‍රශ්නයක් ඇහුවා අර මහත්තයෙක් 1.5යි කියලා 1.5කින් හාල් කිලෝ එකක් හදන්න බෑ. අපි 6යි කියලා කියමු. ඔව් 6යි කියලා කියමු. එතකොට 80ක් වෙනවා. එතකොට අපිට මතකයි අපිත් කුඩා කාලේ මෝල් ගහේ පිල්ලෙන් 10 අපොත්ත ගලවලා තමයි අපේ සිංහල ජාතිය බත් කෑවේ. ඔව්. එතකොට ශක්තියක් තිබ්බා, පෝෂණයක් තිබ්බා. අර හාල් යට වටේට තියෙන B විටමින්, කුරුට්ට ගතිය ඒවා කොහොම මිනිස්සුන්ට හම්බුණා. නිවුඩ සහිත හාල් තමයි කෑවේ. දැන් මේ තාක්ෂණය විසින් ඒ සෞඛ්‍යයත් බිලි අරගෙන
වීමෝල් හිමියත් බිලි අරගෙන තියෙනවා. වෙළඳ පොලේ දිලිසෙන හාලටනේ කැමැත්ත තියෙනවා. එතකොට ඒ හා සම්බන්ධව එතකොට ඉස්සර වී තඹපුවාම වී තඹුව කෙටුව හාල් දුන්නා. දැන් ගල් වැලි අයින් කිරීමේ වැඩ සටහනක් තියෙනවා. ඒක කරන්න ඕන. ඒතර කළුවට අයින් කරන්න ඕන කියලා තියෙනවා. ඒ සියලු දේවල් සඳහා යන්ත්‍ර සූත්‍ර මිලදී ගන්න ඕන. එතකොට දැන් සාමාන්‍යයෙන් වී කිලෝ 10000ක් නිෂ්පාදනය කරන අංග සම්පූර්ණ නිෂ්පාදනාගාරයක් වීමෝලක් ඇති කරන්නත් කෝටි 4ක් විතර ප්‍රමාණයක් යනවා. එතකොට ඒ මුදල කවුරුවත් ගාව නැහැනේ. අපි ඒවා මූල්‍ය ආයතනෙන් ණය ලබාගෙන තමයි කරගෙන යන්නේ. එතකොට ඒ යන්ත්‍ර සූත්‍ර දැන් ඔය සහල් වල කළු වැටි ඉවත් කරන යන්ත්‍රය අවුරුදු 5කදී 6කදී ඉවර වෙලා යනවා, ෂය වෙනවා. එතකොට ඒ ෂය වීම වලටත් ගණන් හදන්න ඕනේ. දැන් සමහර වෙලාවට වෙළඳ පොලේ සහල් විකිනිල්ල අපි මේ නිෂ්පාදන වියදම රුපියල් 9 කියන එකේ ඉන්නේ නැහැ. ඊට වැඩි අඩුවෙන් තියාගෙන තමයි අපි විකුණන්නේ. හැබැයි මේ ඉංජිනේරු මහත්තුරු තමයි කියන්නේ මේ ගාන කෙරුවේ නැත්නම් ඔයාලා අනාගතයේදී අනුතුරේ වැටෙනවා කියලා. මොකද දැන් අපි කලර් සෝටර් යන්ත්‍රේ ලක්ෂ 50ක් දීලා අරගෙන ඒක අවුරුදු 5කින් සේව වෙනකොට මේක මේ මුදල තිබ්බේ නැත්නම් ආයෙ ගන්න කොහෙද? ඒතර කෝටි 4ක් වැය කරලා තමයි මේ රස්සාවට අපි අවතීර්ණ වෙලා. නමුත් දැන් අපි විශාල ව්‍යාපෘති පිළිබඳ අහලා තියෙනවා. රජයෙන් උදව් දෙනවා, ණය ආධාර දෙනවා, ලෝක බැංකුව ආධාර දෙනවා, ජාත්‍යන්තර මූල්‍යාධිකාර මුල සහ ආසියානු සංවර්ධන බැංකුව වගේ ආයතන වලින් විශාල යම් යම් ව්‍යාපෘති සපයනවානේ. දැන් ඒ ඔබතුමාලා ඒ සම්බන්ධව මේ මැදිහත් වෙන්නේ නැත්තේ ඔය පිරිවැය අඩු කර ගැනීම වැඩවලට යන්නේ නැද්ද? ඒවට තාක්ෂණය ඔබතුමාලා දියුණු කරගන්නේ නැද්ද? නැත්නම් අපි දැන් නිෂ්පාදනය අපි දැන් මූලික වී නිෂ්පාදනයේදී කිසියම් කළමනාකරණයට නතු කරොත් නිෂ්පාදන වියදම අඩු කරගත හැකිවා සේම සැකසුම් කිරීමේ ක්‍රියාවලිය තුලත් අපට කිසියම් පිරිවැය අඩු කර ගැනීමක් හැකි වුණොත් නේද ඒ වාසිය සාපේක්ෂව දැන් අපි කියමුකෝ ලොකු ගාණක් දීලා බස් එකක් අරන් ඒ බස් එකේ මුදල් ගෙවා ගන්න ඕන හින්දා මහා හයියෙන් සෙනඟ පටවගෙන එහෙම යන එක සාධාරණීකරණය කරන්න බෑනේ. ඒ කියන්නේ බස් එකේ පවත්වාගෙන යන්න ඕනේ හින්දා නම් මේ වැඩේ හැසිරීමේ තරම් හොඳ නැහැනේ. ඇයි මේක එහෙම කරන්න බැරි කියලා අහුවොත් මට සමාව වෙන්න අමුතුමකට ගිහිල්ලා එන්නම්. අයබන්. හෙලෝ. බුලත් සිංහලෙන් මංජුල මහත්මයා ඔබ අපිට කතා කරන්නේ. අයබන්. අයබන්. දැන් මේ මතයක් තියෙනවානේ ලංකාවේ සහල් හිගයක් එනවා කියලා. නමුත් සහල් හිගයක් එනවා කියලා කියන පුච්චලයක් නැහැ. කවුරුත් කියනවා හිගයක් එනවා කියලා. නමුත් මම දන්න හැටියට මාධ්‍යවේදියෙක් මම දන්න හැටියට මේ ලංකාවට ඇතිවෙන්න වීතක තියෙනවා. නමුත් සිද්ධ වෙන්නේ මේ ඇයි මේ හාල් හිගයක් ඇති කරන කෘත්‍රිමව ඇති කරන හාල් හිගයක් නේද මේ ලංකාව තුල ඇති වෙන්නේ කියලා. අනික තමයි මාත්‍යා දැන් මේ ලංකාව මේකට ප්‍රධාන ප්‍රශ්නය තමයි මම දකින විදියට දේශපාලනයක් නෙමෙයි ගොඩක් රජවල් පත්වෙච්ච රජවල් මේ කෘෂිකර්මය මත යැපුණේ නැහැ. යැපෙන්න බැලුවේ පිටරටින් එන දේ මත. ඒක තමයි ගොඩක් වෙලාවට අපිට සිද්ධ වෙච්ච විනාශය. අපේ මෙච්චර ලස්සන කෘෂිකර්මයක් තියෙනවා. මේ කෘෂිකර්මය දිනු කළා එතනින් අපි ප්‍රයෝජනය ගන්න බැලුවේ නැහැ. අපි බැලුවේ පිටරටින් යැපෙන්න. ඒක තමයි දැන් ඇති වෙලා තියෙන ප්‍රශ්නේ. හැබැයි මේ වෙලාවේ මම හිතනවා මම දකින දේ මේ අවශ්‍ය තරම් ලංකාවේ වීතක තියෙනවා. මේක මේ මිනිස්සු ඇත්තටම මේ අසරණ මිනිස්සු අපහසුතාවයට පත් කරන්න මේ වීමෝල් හිමියන් කරන මාපියාවක්ද කියලා තමයි මට දැනගන්න තියෙන්නේ. අහන්නද? ඔව්. බොහොම ස්තුතියි ඔබතුමන්ට. චෝදනාවක් තියෙනවා ඔබතුමන්ටත්. ඇත්තට මේ වීමෝල් හිමියන් නැවත මේ වී ටික හිර කරගෙන ඉඳලා ඔබ කිව්වාගේ අවසානයේ සත්ව ආහාර වලට ඊටාම තුට්ටු දෙකට දෙන්න පුළුවන්. මේ වෙනත් පෞගේ කාලේ හාල් සම්බන්ධව සහල් වලින් මධ්‍යසාර නිෂ්පාදනය කිරීම සම්බන්ධව කතා බහ ඇති වුණා. සහල් සත්ව ආහාර නිෂ්පාදනය කරතර සහල් බඩේරුම් වැනි දේවල් හදලා මස් හදන එක හොඳයි කියලා කතා වෙනවා. දැන් මේ එතකොට දැන් ඇයි මේවට දැන් කොහොමද සකස් කරගන්නේ? මොනවද මේවට තියෙන වැඩපිළිවෙල? දැන් මේ අලුත් රජයක් බලයටපත් වෙලා 69 ලක්ෂයක් ඡන්ද දීලා දැන් මේ 69 ලක්ෂයේ ඡන්ද දුන්න ජනතාව බලාපොරොත්තු දෙලා ගොවියට පාලන මිලක් හම්බුණා. ඒකට පාරිභෝගිකයට ආපහු යන්න ඕනේ. දැන් මේ ක්‍රියාවලියට ආණ්ඩුව පැත්තෙන් රජයේ පැත්තෙන් දැන් කිසියම් ඔබතුමාලා අගතියකට පත් කරලා තියෙනවද? ඒ සඳහා ඔබතුමාලා අර්බුදයකට දැම්මයි කියන චෝදනාව තමයි මේකට මතුවෙන්නේ. ඒ කියන්නේ ඒකට මට උත්තරයක් ඕනේ. මට මේ අමුතුමට ගිහිල්ලා එනකන් උත්තරේ සංවිධානය කරගන්න. ආයිබෝන් ඔබට. පෙරවන් සර්ණයි. ඔව්
අවසරයි අපේ හඳුනේ ධම්මජෝති හඳුනේ ගලෙන් බින්දුනේ අපේ හඳුනේ ඔව් මන්තරණයි ඔව් ඉතින් මේ පෙරදක ධාන්‍යාගාරය කියපු අපේ රට ඔව් දැන් පෙරදක ධාන්‍යාගාරයෙන් බැහැර වෙලාද කියන කාරණයක් ගැන හිතනවා අපිට V වර්ග විතරක් 1100 ගානක් තිබ්බා V වර්ග විතරක් ගොවියා වපුරන කොටත් ඒ V වර්ග බොහෝ දේවල් වපුරනවා හැබැයි වෙලෙන්දා එකතු කරනකොට එකතු කරන්නේ නාඩුයි සම්බයි විතරයි ඊට පස්සේ මෝලට ගිහිල්ලා එනකොට මේ එක එක නම් වලින් මේ හාල් ටික එල්ලෙට එන්නේ ගණන් වැඩි හාල් වර්ග මෝලෙන් එනකොට මේ වෙනස් වර්ග වලින් එක එක වර්ග වලින් කොහොමද එන්නේ එහෙම එන්න හේතු සාධක තියෙනවද අපි පහුගිය කාලේ දැක්කා සම්බා ගණන් වැඩි වෙනකොට නාඩුත් සම්බා වෙලා එනවා ඊට පස්සේ මේ අපි ජීවත් වෙන්නේ රජරට හින්දා අපිට නිරන්තරයෙන් දකින්න තියෙන ගොවියෝ මහා පුදුම දුකක් වේදනාවක් විඳලා වී ටික විකුණන්න යනකොට ඒ විකුණන්නේ මේ වර්ග දෙකකින් විතරයි. කවදාකවත් මේ කීරි සම්බ කියලා වෙනම වික්කේ නෑ. එහෙම විකුණන්නේ නැතුව වී මොලට ගිහිල්ලා එනකොට කොහොමද මේ එක එක නම් වලින් එන්නේ? ඒ කියන්නේ කවුද මේක කියන්නේ මේ වී වලට නම් දෙන්නේ? ඒ නම් දෙන කෙනෙක් ඉන්නවද ඔහෙ? මොකද්ද මේ කියන්නේ පාරිභෝගිකය අතට යනකොට මේ වෙන නැස්පත්ති කියන කාරණේ තමයි අපිට දැනගන්න ඕනන්නේ V වර්ග මේ ගණනාවක් හදන රටේ V වර්ග මේ හාල් වර්ග දෙකක් විතරක් තියෙන්න ඕනේ එහෙමනම් එකතු කරනකොට හැබැයි වෙළඳ පොළට යනකොට නම් ගණන් මේ කොහොමද කවුද මේකේ අයිතිකාරයා කියලා ඔව් අපේ හඳුනන්නේ බෙහෙම සෝතේ নমස්කාර පුරුක සෝතේ වහන්සේ දැන් මේ සංවාදයේ දිශාගත කරන්න වගේම දැන් ඇත්තටම ගත්තාම ඒ බඳු ප්‍රශ්න ගොඩකුත් තියෙනවා. ඒ කතාව ඇත්තද කියලා ඔබතුමාගෙන් අහන්නත් පුළුවන්. දැන් එළියේ චෝදනාවක් තියෙනවා මේ සම්බා සාමාන්‍ය නාඩු වලින් සම්බාධනවා කියන කාරණේ. සාමාන්‍ය ලොකු හාල් වලින් මොකද ඔබතුමා කිව්වා අර තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. ඒ ඉස්සරනම් කැකුළු හාල් නැත්තම් තඹපු හාල් අපි කෙටුවා ඍජුව අපි ගත්තා. අවසානයේ හුණුසල් මුට්ටියක් තිබුණා. ඕනනම් ඒ දෙකට කැඩිච්ච හාලුත් අපි ප්‍රොජෙක්ට් ගත්තා. ඒ වගේ ඇගිටි තිබ්බා. ඇගිටිත් අයින් කරලා ඇගිටිත් එක්කත් ආහාරයට ගත්තා. හැබැයි දැන් මේ වර්ණ වෙනස් කරලා ඒවා එක එක ප්‍රමාණයන් වෙනස් කරලා තව අමතර මේකෙන් හම්බ කරනවා කියන කතාවකුත් තියෙනවා. දැන් මෙහෙම චෝදනාවක් තියෙනවා. ඒ කතාවල සත්‍ය අසත්‍යතාවයක් නැද්ද? තියෙනවද? සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියෝ වෙන හැටියට නම් අපි ගාව එහෙම යන්ත්‍රයක් නැහැ. නාඩු සම්බා කරන්න පුළුවන් යන්ත්‍රයක් අපි ගාව නැහැ. කතාවක් රටේ සමාජගත වෙලා තියෙන බව පිළිගන්නවා. හැබැයි අපි එහෙම යන්ත්‍රයකින් නාඩු හාල් සම්බා බවට පත් කරලත් නැහැ. එහෙම කරන්න පුළුවන් යන්ත්‍රයක් අපි ගාව ඇත්තෙත් නැහැ. ඒක වගකීමෙන් කියනවා. දැන් ඔබතුමාලට දැන් කැඩිච්ච හාල් සහ බිඳුණු සහල් සහ ඒ වගේ දේවල් වලින් ආදායමක් ලබනවද? අමතර දැන් ඔය කියන එකෙන් සුද්ධම හාල් විතරක් නෙවෙයි අමතර නැද්ද එතනින් මුදලක් හම්බෙන්නේ? අඩු ගානේ අපි කියමුකෝ පුන්නක්කු වගේ දේවල් විකිරීමෙන් අල විකිරීමෙන් ඒ ආදායම් පියව ගන්න බැරිද? ඒ වගේ කතන්දර එන්නේ නැද්ද? කුඩු අතිරික්ත හැටියට එන්නේ වී කුඩු. ඔව්. කැඩුණු සහල් කියන්නේ හුණුසල් එනවා. ඒවත් විකුණලා තමයි අපි විදුලි බිලක් එනවනේ අපිට ලොකු විදුලි බිලක්. විදුලි බිල සමනය කරගන්න. දැන් මම ඔබතුමාලාට දැන් මේ ඔය එක එක්කෙනා කියන දේවල් අපි මාධ්‍යයට ඇවිල්ලා මේවා එතනක අහන්න ඕන. ඉවසගෙන ඉන්න ඕන. දැන් මම කිව්වේ ඔබතුමාට ඒකයි මේ සහල් මිල සම්බන්ධයෙන් නිෂ්පාදන වියදම සම්බන්ධයෙන් මේ රටේ මේ ස්ථාපිත ආයතනයක් තියෙනවා. ඔව්. ඉතින් ඒ ආයතනයෙන් අහන්න අපි මේ මෙතන ඊට වැඩිය දෙයක් ගන්නවද කියලා. දැන් අපි දැන් මේ හාල් දැන් රජයේ මැදිහත් වෙන්න ඕනෑම නම් අපි දැන් මේ 91යි කියලා කිව්වනේ. අපි 91කට කොහාට හරි රට ඇතුලේ ඕනම තැනකට ගිනින් දෙනවා නම් එහෙමනම් පාරිභෝගිකයට ඒක එතන ඉඳන් විකුණන්න කෙනෙක් ඉන්නවා නම් ප්‍රශ්න ඉවරයි. අර තොග වෙලෙන්දයි සිල්ලර වෙලෙන්දයි නැති කරලා එහෙම කරන්න පුළුවන් රටේ. එහෙම කරන්න බෑ. දැන් අපේ හාමුදුරුවෝ කතා කරා මට විනාඩියක් දෙන්න. ඒ දැන් කතා කරපේක ලොකු දෙයක්. දැන් අපි ගොවියන්ගේ නිෂ්පාදන වියදම ගැන කතා කරනවා. වී ගොවි තැන් කරන කෙනාට වැඩිම නිෂ්පාදන වියදමක් යන්නේ යන්ත්‍ර සූත්‍ර වලට. එතකොට යන්ත්‍ර සූත්‍ර තීරුබද්දෙන් නිදහස් කියලා කියනවා. අපේ රටේ කුසි උපකරණ තීරුපද්දෙන් නිදහස් කියලා කියනවා. හැබැයි ජපානයේ වාගේ හොඳම යන්ත්‍ර හදන රටකින් එන වෙනත් යන්ත්‍රات එක්ක ගලපනකොට කුසි උපකරණ ඒ තීරුබද්ද නැතුවත් තීරුබදු සහිත වෙන යන්ත්‍ර සූත්‍රات එක්ක සංසන්දනය කරනකොට
තීරු බදු නැතුවත් අපේ රටේ දැන් සාමාන්‍ය බැලුවොත් ට්‍රැක්ටර් යන්ත්‍රයක් 4 wheel ට්‍රැක්ටර් යන්ත්‍රයක් ලක්ෂ 34ක් විතර මේ වෙලාවේ. එතකොට ගොවියට කුඹුරු හාණ්ඩ මේ කුඹුරු අස් කරගන්න ඒ ඔක්කොටම යන වියදම තමයි වැඩියෙන්ම යන්නේ. එතකොට ගිය ආණ්ඩුවේ වෙලාවේ කුසිකර්ම අමාත්‍යාංශයේ තියෙන ආයතනයට ලක්ෂ 240ක් ගෙවුවා කියලා අපේ රටේ ප්‍රසිද්ධ දන්න දෙයක්. අමාත්‍යාංශයේ මේ ළඟකදී අනිත් පැත්තට ගෙනිච්ච ඇරෙන්න මොකවත් උනේ නැහැ. මම අපේ සංඝ රත්නයටත් ඉල්ලීමක් කරනවා. ගෞරව ඉල්ලීමක්. දැන් ඒ සිද්ධියේදී ඔය යොදවපු සබීතා ගොඩනැගිල්ලට මේ පහුගිය රජයේ යොදවපු මුදල ගණනය කරොත් අපේ රටේ ගොවි සංවිධාන වලට නොමිලේ ට්‍රැක්ටර් හාවෙස්ටර් මැෂින් ඒ සියලු දේ ලබා ගන්න පුළුවන්. ඒ වුණාට දැන් මේ වැරද්දට කවුරුවත් අද වෙනකල් අධිකරණයට ගියේ නැහැනේ. වැරදිකාරයෝ උනේ නැහැ. ඉතින් අපි දැන් අපේ ගමේ භාෂාවෙන් තියෙනවා වැහි නැති හෙන ගහනවා කියලා. අපි කියනවනේ. දැන් මම අහනවා මේ කුසිකර්ම අමාත්‍යාංශය තිබ්බ තැන තියන්නේ නැතුව අරන් ගිහිල්ලා ලක්ෂ 240 ගානේ මාසෙට ගෙව්වට හිටපු ජනාධිපතිවරයාට වැහි නැති හෙන ගහනවද? අගමැතිතුමාට ගහනවද? හිටපු කුසිකර්ම ඇමතිතුමාට ඒ දේ වෙනවද කියලා. සබහා ධර්මයෙන් වань. සබහා ධර්මයෙන් දඬුවම් දුන්නේ නැත්නම් මේ රජයෙන් දඬුවම් දෙනවද කියලා අපි කියනවා සංඝ රත්නයේ. ප්‍රශ්නේ තියෙන ඒ තුන් දෙනාට විතරද ඒ වගේ වෙන්න ඕන කියලා ප්‍රශ්නයක් තියෙනව නේද දැන්? නෑ අපි කියන්නේ ඒකට සම්බන්ධ කට්ටියට. ඔව් එතකොට දැන් මේ කාට පාත් වේද අපි දන්නේ නෑ. එකක් නිෂ්පාදකයාටත් අපි දන්නවා නිෂ්පාදකයාගේ පැත්තෙත් ප්‍රශ්න ගොඩක් තියෙන්න පුළුවන්. දැන් අද වෙනකොට ආයතන බොහොමයක් එන්නවා. නිලධාරි බොහොමයක් එන්නවා. අඩු ගන්න සමහරට ආයතන වල ප්‍රතිපත්ති තිබ්බට නිලධාරි හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් අපි මේ මොහොතේ වීගෝවිතන සම්බන්ධව ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් අර මම කලින් විමසූ ප්‍රශ්නේ රජයේ පැත්තෙන් ඔබතුමාලා හිතනවා දැන් මේ වෙලාවේ මගේ කලින් ප්‍රශ්නේ ඔබතුමාට උත්තරයක් සංවිධානය කරගන්න කියලා මම ආරාධනා කළේ. දැන් රජයේ පැත්තෙන් කිසියම් ගෙලසර කිරීමක් කරලා තියෙනවා කියලාද ඔබතුමාගේ චෝදනාව මේ වෙලාවේ? මේ වෙලාවේ රජයේ පැත්තෙන් අපිට කරලා තියෙන අසාධාරණයක් කියලා තමයි අපි චෝදනා කරන්නේ. නමුත් දැන් නැවතමම හිතුවොත් දැන් මේ වැනි පාලන මිලක් දාන්නේ නැතුව විශාල මුල් දැන් වෙළෙන්දු 20ක් 30ක් දැන් වෙළෙන්දු කුඩා වෙළෙන්දුන්ට මේ සල්ලි දීලා විශාල ප්‍රමාණයකට හාල් යනකොට අනිත් පැත්තෙන් ආණ්ඩුවට චෝදනා කරනවා නේද මේවා සම්බන්ධව රජයේ සැලකිලිමත් වෙන්නේ නැහැ කියලා. මේක තමයි ඔබතුමාට මම කලින් කිව්වේ මේකට මේ පාලන සහතික මිල ඇතිවීමට වගකිය යුතු 4 ගොල්ලක් ඉන්නවා කියලා මම කිව්වා. ඔව්. මුලින්ම ඒක තමයි වැරද්ද. දැන් ඒක පාලනය කරන්න තියෙන එකම තැන පාරිභෝගික අධිකාරියට. දැන් ඔබතුමාට මාධ්‍යයට කතා කරලා හැම කඩේකටම යන්න බෑ. අපි දන්න දැන් ඔබතුමාත් කිව්වා මේ තියෙද්දි හොරෙන් විකුණනවා දැන් කරන්න දෙයක් නැතිකමට කියලා එහාල්. ඒකට දැන් මේ වගේ නේද හැම දැන් වෙළෙන්දටත් සිද්ධ වෙනවා ඔබතුමාගෙන් ගත්ත මිලත් අල්ලා දැන් ඔබතුමා ඒ හොරෙන් විකුණනවා නම් ඒ මුදල අල්ලානේ මුදලාලි දෙන්නත් වෙන්නේ. එතකොට එතනින් උපදින තැනින් දන්නේ ඒක පාරිභෝගිකයා දක්වා යන්නේ. එතකොට මේ සමස්ත ක්‍රමවේදය සකස් වෙලා නැති එක සම්බන්ධව ඔබතුමාට යෝජනාවක් නැද්ද? ඒක තමයි වැරද්ද. ඔව් කවුද ඒක සකස් කරන්න මොකද ඔබතුමා කරන යෝජනාව? ඒක තමයි මම මේ පුනා කියන්නේ මේ වීසාහල් සම්බන්ධයෙන් මේ ස්ථාපිත ආයතන වලට මේ වගකීම බාර දීලා. රටේ වී කිලෝ එක ගොවියට රුපියල් 50ක් දෙන්න කියලා. දැන් ඒක හරිනේ. ඔබතුමා කියන ගොවියාගේ ප්‍රශ්න විසඳුණා කියලා. විසඳුනේ නැහැ. ගොවියාගේ ප්‍රශ්නේ 100%ක් විසඳුන්නේ නැහැ. මෙතෙක් පැවති ප්‍රශ්නත් එක්ක බලනකොට මිල රුපියල් 50ට අර දෙන්නම් කිය බොරු කියාපෙක ගොවියාගේ ප්‍රශ්න පිළිබඳව කතා කරමු. විසඳලා නැත්නම් දැන් ඔබතුමාලාගේ ප්‍රශ්න විසඳලාත් නැත්නම් ගොවියාගේ ප්‍රශ්න විසඳලාත් නැත්නම් අපි දන්න තරමින් කඩහිමියගේ ප්‍රශ්න විසඳලාත් නැහැ. එතකොට බත් කන මිනිස්සුගේ ප්‍රශ්න විසඳලාත් නැහැ. එතකොට දැන් මේ ප්‍රශ්නකනේ. ඒතකොට මේ ප්‍රශ්න සියල්ල විසඳන්න පුළුවන්ද? හැබැයි යම් තැනකට එන්න පුළුවන්ද? කළමනාකරණය කරගන්න පුළුවන්ද? ගොවියටත් සාධාරණයක්, සැකසුම්කරයටත් සාධාරණයක්, වෙළෙන්දටත් සාධාරණයක්, පාරිභෝගිකයට සාධාරණයක්. දැන් ඇතැම් විට බහුතරයක් මගේ විශ්වාසයේ පාරිභෝගික ජනයා ඉන්නවා. දැන් මේ වෙළෙන්දු ඉන්නේ කර්මාන්තකරු ඉන්නේ 14ක්. ඒකට අපි කල්පනා කරන්න ඕනේ බහුතරයක් දෙනාගේ කුසගින්දර නිවීමේ අර්බුදයක් මේ තියෙන්නේ. ඒකට ඔවුන්ගේ පාර්ශවයේ හිට ගන්න වෙනවා අපිට. ඔවුන්ට සාධාරණව ලැබෙන්න ඕනේ අඩු මුදලට. දෙවෙනි කාරණේ ලැබෙන්න ඕනේ ඔවුන්ට ගුණාත්මක සහල් ලැබෙන්න ඕනේ. ඒකට මේ තැන් දෙකම අපි ආරක්ෂා කරන අපි කියොත් ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ කතාවක් මේක. අපි ගොවියා සහ මීට තියෙන බාධාවන් පිළිබඳව කතා බහ කරමු. මේ යන්නේ අවසන් විරාමයේ බොහොම උණුසුම් බොහෝ දෙනෙක් කතා කරන්න උත්සාහ කරනවා.
සමාවෙන්න ඇතැම් විට සංවාදයේදී සම්බන්ධ කරන්න හැකියාවක් නැහැ 066 22 83 66 69 ඔබට විවෘත කරලා තියෙන්නේ ඒ බව මතක් කරමින් අපි යනවා අවසන් විරාමයට රාජ්‍ය සිටින් නින්නාද අසත්‍යයට එරෙහි සත්‍යයේ හොරාව. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි සහල් කර්මාන්තයේ දේශපාලනයයි අපි අද කතා බහ කරමින් ඉන්නේ. අපි නැවතත් අභිකිරිත් මහත්මයා සංවාදයට එන ඔබ ළඟට. දැන් අපි මේ සහල් කතාවේ මුලටම ගියොත් අපි හිතනවා වලිගෙන් අල්ලගෙන ඉන්නේ නැත්නම් මැදෙන් අල්ලගෙන. මුලට ගියොත් අපිට අහුවෙන්නේ ගොවියෙක් නිෂ්පාදකයෙක්. ඒකෝට දැන් ගොවියාගේ ප්‍රශ්නය අන්තිමට විසඳුණා වෙන්න පුළුවන්. ඔහු බලාපොරොත්තු වුණු සහතික මිලකට අපි අපෙත් වැඩසටහන් කීපයකදීම අපි බොහෝ තැන්වල ගියාම ගොවියා අපිට චෝදනා කරා ඊටත් වැඩිය අඩුවෙන් විගත තැන් තිබ්බා කියලා. ඒකෝට අපිට යම් ප්‍රමාණයක් ඔබ සාක්ෂි දරා තියෙනවා ඔබ අපට හඬපට දීලා තියෙනවා මේ ඔය කියන මේ තත්ත්වෙම සිද්ධ වුණේ නැහැ කියලා. මහා පොදු එක ගත්තාම යම් වෙන්න පුළුවන්. ඒකයි මම අර කිව්වේ සමස්තය විසඳන්න බැරි වෙයි මේ ටිකක් ඉස්සරහට යනකම්. ඒතකොට දැන් මේ ගොවියාගේ පැත්තේ මේ තියෙන ප්‍රශ්න දැන් සහල් නිෂ්පාදකයා මේ සහල් කර්මාන්තේ පටන් ගන්න ඕන වගේම විනිෂ්පාදකයා විනිෂ්පාදනය කළොත් තමයි සහල් කර්මාන්තේ පවතින්නේ. මේ ඔබතුමා මේ සහල් කර්මාන්තයේ දේශපාලනය ඇතුලේ මේ විනිෂ්පාදනයට සහ වී ගොවිතැන්ට කිසියම් තර්ජනයක් ප්‍රශ්නයක් තියෙනවා කියලා දකින්නවද? රුපියල් 50 දුන්නාම තෘප්තිමත් වෙන්න පුළුවන්. නමුත් ඒක පවත්වාගෙන යන්න පුළුවන්ද? ඔහුට. නෑ මම කියන්නේ රුපියල් 50 දුන්න එකෙන් තෘප්තිමත් වෙන්න බෑ. හැබැයි රුපියල් 50 දෙනවා කියලා අර හුඟ වාර ගාණක් කියාපු එක මේ සැරේ ස්ථාපිත වුණ එකට තමයි මම රජයට ස්තුති කරන්නේ. ගොවියා විඳින දුක ගොවියාගේ තියෙන නිෂ්පාදන වියදම ගත්තාම මාස 6කට මහන්සි වුණාම ගොවියාට ලැබෙන දේත් එක්ක ගත්තාම කිසිසේත්ම කිලෝ එකක් රුපියල් 50ට විකුණලා ගොවියට ලාභ ගන්න බෑ. ඒකට ප්‍රධාන වශයෙන් එක දෙයක් තමයි මේ ගොවියට අවශ්‍ය කරන යන්ත්‍ර උපකරණ වල මිල ගණන්. ඒ මිල ගණන් තීරුබද්දෙන් නිදහස් කරා කියලා කිව්වට අපි සැක කරනවා ගොවියෙක් හැටියට මම ඒ රජය විසින් නිදහස් කරන බද්දත් නැවත ඒ මුදලට එකතු කරලා තමයි මේ බහුජාතික සමාගම් හෝ රටේ තියෙන කුසි උපකරණ ගෙන්නන ආයතන ගොවියට ලබා දෙන්න කියලා. අනිත් එක තමයි අපේ රටේ තිබ්බ ට්‍රැක්ටර් සංස්ථාව. මෙතෙක් කල ට්‍රැක්ටර් සංස්ථාව වහලා දැම්මා. දැන් පෞද්ගලිකාංශයෙන් තමයි රටට යන්ත්‍ර සූත්‍ර ගෙන්නන්නේ. මේ ගිය රජයේ වෙලාවේ සිද්ධ වෙච්ච එක සිද්ධියක් තමයි ගොයන් පැල සිටීමේ යන්ත්‍ර කියලා ගෙනල්ලා ගොවියන්ට දුන්නා 150 සහනාධාර ක්‍රමයට. ඒ සාමාන්‍ය රටට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ගේනකොට ඒ රජයේ නියමිත නිලධාරියා විසින් සහතික කරන යන්ත්‍ර සූත්‍ර තමයි අපේ රට ඇතුළට ගේන්නේ. හැබැයි වෙලා තියෙන්නේ මොකක්ද? කම්පැනිය Tamanට ඕන යන්ත්‍රය ගෙනල්ලා මෙහි කට්ටියට කියලා සහතික කරවගෙන වැඩපිළිවෙලක් තමයි තියෙන්නේ. මේක මම මේ මාධ්‍යයෙන් මේ දකින රජයේ නිලධාරී හෝ දේශපාලඥයන්ගේ ඉල්ලා හිටනවා. මේ හොර වැඩේ ගැන හොයලා බලන්න කියලා. ඒක ගිය රජයෙන් සිද්ධ වෙච්ච දේ රටට ගෙනල්ලා විකුණපු ඒ ගොයන් හිටවන යන්ත්‍ර සියල්ලම පරතරයේ අඩියයි. බතලගොඩ බීජ පර්යේෂණ ආයතනය කියනවා සූර්යයා අපේ පොළොවට කෙලින්ම පතිත වෙන හින්දා අඟල් 9ට ගොයන් හිටවපුවාම අපිට ඇති කියලා. එකක් අපි කෙටි කාලන වී තමයි වගා කරන්නේ. 3 මාස වී හෝ 3 මාස 15 දවස් වී. 4 මාස වී වැඩ කරන්නේ අපි ව්‍යාපාරවල ජලයේ හිගතාවෙන්ද. එතකොට මේ යන්ත්‍ර ගෙනල්ලා ඉවරලා අඟල් 9ක පරතරයෙන් හිටවන එකට අඩියක පරතරයේ තියෙන යන්ත්‍රයක් ගෙනල්ලා ගොවියට දුන්නාම මේ අඟල් 3ත් එක්ක හෙක්ටාරයක හෝ අක්කරයක Tamanට අයිති බිම් ප්‍රමාණය මොනතරම් ගොයන් පේලි ප්‍රමාණයක් අඩු වෙනවද කියලා හිතන්න. ඒකත් එක්ක යන්ත්‍රයෙන් ගොයන් හිටවපුවාම වෙන්නේ අස්වැන්න අඩුවීම. එතකොට සාමාන්‍යයෙන් අපි අපේ කාන්තා පාර්ශ්වයේ මගින් ගොයන් හිටවලා ඉවරලා අස්වැන්න ගත්තොත් වී ඉහලා ගන්න අස්සන්න වගේ එකමාරක් අනිවාර්යයෙන්. දැන් මේ ඔබතුමාගෙන් මම පොඩි අතුරු ප්‍රශ්නයක් අහන්නම් මට මේක එකඟද නැද්ද කියන කාරණේ විතරක් කියන්න.
දෙපතුම පැහැදිලි දන්න මේ ආහාර කර්මාන්තය ගමන් කරමින් ඉන්න දිශාව ලාභ ඉපීමේ දිශාවක්. පිළිගන්නවද? ආහාර කර්මාන්තයේ ලෝකයේම සහ ලංකාවෙම මේ ගමන් කරමින් ඉන්නේ ලාභ ඉපීමේ දිශාවක්. ලාභ ඉපීමේ දිශාවේදී අස්වැන්න වැඩි කරගන්න ඕනේ. ඔව්. ඔබතුමාලා මේ පුළුවන් තරම් පිරිවැය අඩු කරලා හෝ වැඩි මුදලකට මේක විකුණන්න. ඒකද මේ මෙහිදී ඔබතුමාලා සැලකිල්ලට ගන්නවද මේ ගුණාත්මයට වෙලා තියෙන හානිය කවද්ද කතා කරලා තියෙන්නේ? කොතනද කතා කරලා තියෙන්නේ? ව්‍යාපාරිකයෝ කතා කරලා තියෙන්නේ තමන්ගේ ලාභය ගැන. ඒකෝ දැන් අද චෝදනාවක් තියෙනවා මේ සියලුම හාල් වල ආසනික් තියෙනවා කියලා. ඒකෝ ඔබතුමාරු කියන කතාව ඇතුව ගොවියා තාක්ෂණික වශයෙන් බලගන්නවලා තියෙන්නේ හැකිතාක් දුරට පොහොර ගහන්නයි කෘෂි රසායන නාවන්නයි. ඒකෝ කෘෂි රසායන වර්ෂාවකින් වැඩි අස්වැන්නක් ගන්නවා. එතකොට මේ පිළිබඳ තියෙන චෝදනා ඔක්කොම මග හරිනවා. දැන් මෙතකොට දැන් ඔබ දන්නවා ඔබ කිව්ව සුනාමි අන්තර් භූතයෝ වගේ දේවල් මිනිස්සු ණය ගෙවලා ගන්නවා. ගෙදර ගොඩ ගහලා ඉන්න නමුත් වග් ගොඩ දෙක නෑ මිනිස්සුන්ගේ. මිනිස්සුන් මැරිලා. මේ රජරට අපේ ප්‍රදේශයට සාපේක්ෂව මේ ගැන අපි වාර්තා චිත්‍රපටයේ අපි ගම්වල ගිහිල්ලා මේ ගැන හඬපට බොහොමයක් තෙත මේ ගොවියෝ මේ 50ට වී දෙන්නේ තමන්ගේ වකුගඩු දෙකක් නැති කරගෙන වෙලාවකට. දැන් ඒ ඔහුව සුරක්ෂිත කිරීමට මොකද්ද තියෙන වැඩ පිළිවෙල? ඔබතුමා දැන් ගොවි සංවිධානයක් කියලා කිව්වා. ඒකයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් ඕන්ට ගොවියන්ට තියෙනවද මේ පිළිවෙල ස්වයංව තේරුම් ගැනීමක්? මේක වෙනස් කරන්න නිෂ්පාදන මාදලි වර්ධි කියලා තේරුම් ගැනීමක්. දැන් හාල් වලටත් සමාව වෙන්න. එතනම අපි පොඩක් එකතු කරත් සහල් කල් තබා ගැනීමට දානවා කල් තබා ගැනීම ද්‍රව්‍ය. බොහෝ ගහනවා කියලා ආරංචි තියෙනවා. ඒතකොට දැන් අපි දැන් අවශ්‍ය රුපියල් 750 රුපියල් 2-3 ලාභ ගැනීම සඳහා මුළු බත්පතම විස කරලා තියෙනවා. මේක ඇවිල්ලා මේ අපි හිතනවා සදාචාරාත්මක නැහැ කියලා. ඔව්. සහල් වලට මොනවා හෝ විස රසායනික ද්‍රව්‍ය යොදනවා නම් ඒක සදාචාරාත්මක නැහැ තමයි. වී වලටත් කොයි දෙයකටත් ඒක අපි පිළිගන්නවා. හැබැයි දැන් ඔබතුමා ඔය කතා කරන මාතෘකාව මේ පැය දෙකකින් කතා කරලා ඉවර කරන්න බෑ. එහෙනම් අපේ කුසි කර්මය නැති කරපු තැන ඉඳන් කතා කරන්න ඕනේ. ඔනම උත්තරයක් අවශ්‍යයි ඔබතුමාගේ මේ කර්මාන්තය නැති කරලා කුසි කර්මය දැන් අපි හාල් මෝල් හිමියට දැන් මේ අකර තැබ්බ වෙලා තියෙන්නේ. ගොවියත් මේ අකර තැබ්බේ තමයි ඉන්නේ. දැන් සාමාන්‍ය කියමනක් තියෙනවා පැරණි ගොවියගේ හීපරණ මඩ දකි මඩ පරණ වී දකි කියලා. අපේ රටේ කන්න රැස්වීමට එන නිලධාරි සියලු දෙනාම කියන්නේ මොකද්ද? පුළුවන් තරම් ඉක්මනින් වපුරලා ඉවර කරන්න කියලා. සාමාන්‍ය සම්ප්‍රදායික ගොවියා පළවෙනි බින්හියට මාසයක් කියලා තමයි වැපුරුවේ. එතකොට මේ මඩ පරණ වෙලා තිනවා. ඒක ස්වභාවිකව වෙන්නේ. දැන් මේ ස්වභාවික පරණ වෙන එක නතර කරලා කෘතිම රෝටරියෙන් කොච්චර කුඩු කරත් ඒ ස්වභාවිකව එන ඒ මඩ පරණ ගතිය එන්නේ නැහැ. එතකොට ඒකට කරන්න මොකද්ද? රසායනික ද්‍රව්‍ය. ගොවි සංවිධානවල රැස්වීමේ තේ වතුර එක දෙන්නේ පවා බහුජාතික සමාගම් කියන තැනට ඉන්නේ. දැන් අද මාධ්‍යයෙන් අපි ඊයේ පෙරේදා දැක්කා යල් කන්නේ වී කොයිතන් කරන්න එපා කියලා තීරණය කරලා තියෙනවා. දැන් ඒවා ඔක්කොම කරන්නේ කවුද? ඒවා රජය ඒහා සම්බන්ධ නිලධාරී. ඒකට දැන් ගොවියගේට ඇයි වී වගා කරන්න එපා කියලා අපි තප්පරයක් කතා කළා තුේ ගැන. ඇයි වී වගා කරන්න එපා කියලා තියෙන්නේ? මොකක්ද ඒකට සම්බන්ධව දේශපාලනික බලපෑම? දේශපාලන බලපෑම අපිට හිතන හැටියට නම් ඉතින් රටේ වීහිගයක් ඇති කරලා නැවත අර පිට රටින් හාල් ගෙනල්ලා අපේ පාරිභෝගිකයට දෙන එක කරගන්න තමයි උවමනාව තියෙන්නේ. නැතුව රටේ වී අතිරික්තයක් නැත්තම් මොකටද ගොවිතැන් කරන්න එපා කියන්නේ. දැන් අපේ ඉංග්‍රීසි ව්‍යාපාරය අපි නියෝජනය කරන අපි නම් යල් කන්නේ මේ අතුරු භෝග වගා කිරීම ප්‍රතික්ෂේප කරුවා. එකක් තමයි මේකේ අපරාධේ. රටේ තියෙන මේ කුසි කර්ම බිම් වලින් 50%ක්ම තියෙන්නේ ඔය කියන විදිහට අතුරු භෝග කරන්න පුළුවන් බිම් නැහැ. දැන් හෙක්ටයාර එකක්නේ හුඟක් වෙලාවට රජය දීලා තියෙන්නේ. ඒ හෙක්ටයාර එක ගත්තාම අපි දන්නවා වගල කියලා කියන අපේ ගොවිතැන් කරන භාෂාවෙන් වගල් කියලා කියන්නේ පහත් ප්‍රදේශ. ඒ පහත් ප්‍රදේශයේ හැමතිස්සෙම වතුර රැඳිලා තියෙනවා. ඒ වගේ ගොඩ ගොවිතැන් කරන්න බෑ. අර ගොවි මහතුරු අරන් පස් පෙන්නලා ගිවේ මේකේ කොහොමද මේ ගොඩ ගොවිතැන් කරන්න කියලා ඒක ඇත්ත. එතකොට Tamanට අක්කර 2මාරක් හෝ තියෙනවා නම් ඒ 2මාරෙන් සමහර වෙලාවට අක්කර භාගයක තමයි ගොඩ ගොවිතැන් කරන්න පුළුවන්. අතුරු භෝග කරන්න පුළුවන්. ඉතුරුව මඩ කරන්න පුළුවන්. ඒක අතුරු භෝග මේ රටේ ලාභයි නා. එතකොට ගොවියා ওই දෙකම කරනවා. ලාභ නැතුව කොහොමද? හැම තිස්සෙම සිද්ධ වෙන්නේ අපි අත්දැකීමෙන් කියන්නේ ඕන් කොහෙන් හරි කම්පැනියක් ගෙනල්ලා ඉවරලා බීජ දෙනවා කියලා අරන් එනවා. එතකොට ඒ කම්පැනිය දැන් අපි කියන්නේ සෝයා බෝංචි හිටවන්න කියලා ගොවියට කියනවා කියලා. සෝයා බෝංචි හිටවන්න කියලා කිව්වහම ගොවියෝ
ඒකට පොළොඹලා වැඩ පටන් ගත්තහම සමහර සෝයා බෝංචි පැලවෙන්න. පැලවෙන ඒ වගේ කරල් එන්න. කරල් එන ඒවා විකුණ ගන්න බෑ. එතකොට ඒ කන්නේම ඒ ගොවියා ණය වෙලා අර බීම් සකස් කරපු ඒවාට එහෙම කවුද වන්දි කියෝ? එතකොට ගොවියා එතන සම්පූර්ණ අසරණ. එතකොට දැන් මම එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා. බීජ ලොකු අර්බුදයක් තියෙනවා. ශ්‍රී ලංකාවේ බීජ නිෂ්පාදනය කරන ආයතන ටික අකර්මණ්‍ය කරලා පිටරටින් බීජ ගෙන්වලා සමහර බීජ පැලවෙන්නේ නැහැ. දැන් අය මේකේ ඒකාධිකාරී අරගෙන මේ මෑතුගේ දඹුල්ලෙත් විශාල ප්‍රශ්නයක් මතුවුණයි කියලා අපිට මාධ්‍ය තුලින් අපේ මාධ්‍යවේදීන් වැඩ කරා කියලා අපි දැන් දුටුවා. මෙහෙම ප්‍රශ්න තියෙනවා. මම මේ ඔබතුමාලගේ ගොවි සංවිධානයේ පාර්ශවයෙන් නැවතත් අහන්නේ. මේ කෘෂිකර්මය කෙසේම් ප්‍රතිසංස්කරණය විය යුතුයි වැරදි කියලා. දැන් කර්මාන්තකරුවෙක් වගේ මුදමා මේ ගොවි සංවිධානයක නියෝජිතයෙක් හින්දා සභාපතිවරයෙක් හින්දා මම අහන්නේ. ඔබතුමන්ලා යෝජනා කරලා රජයට ඉදිරිපත් කළා නැද්ද මේ කෘෂි රසායන වලට අපිට කාබනික පොහොර ලබා දෙන්න? මේ ක්‍රමය හරි ගස්සන්න වෙනස් කරන්න කියන යෝජනාව කරලා නැද්ද? ඉල්ලීම කරලා නැද්ද? මොන තරම්නම් ගොවියෝ රජයෙන් ඉල්ලීම් කරලා ඇත්ද? ඔබතුමන්ලා සූදානම්ද එහෙම වුණොත් මේ කෘෂි රසායන අතහැරලා එහෙම ස්වභාවික ක්‍රම වලට ගිහිල්ලා ගොවිතැන් කරන්න? ගොවියා සූදානම්. ගොවියාට මේ වෙලාවෙත් යම්කිසි ලාභයක් හෝ පාඩු නොලබන තත්ත්වයක ඉන්නවා කියන්නකො. එකපාරම කාබනික පොහොර කරන්න මේ බීජ අපේ රටේ තියෙන බීජ දැන් සම්පූර්ණ රසායනික වලට හුරු කරපු ඒවා තියෙනවා. දැන් බී යටේ පැලවෙලා කුඹුරට ඉහින්ට කලින් අර බෙහෙත් කලවම් කරනවා පැය 24කට කලින්. පැලවිච්ච බී යටේට කලවම් කරලා තමයි ඉහින්නේ. ඇත්ත කතාව. ඇත්ත කතාව. ඔබ කනබත් මේක දැනගන්න ඕන සියලු දෙනා. ඔබ ආහාරයට ගන්න බත් ඇටේ උපත සිද්ධ වෙන්නේ රසායනික ද්‍රව්‍යවල ගිල්වා තැබීමෙන්. දැන් මම කියන්නේ ඔබතුමා පැහැදිලිව දන්න ඔබතුමා ගොවි පරපුරක කෙනෙක්. දැන් මේ කවදා හරි මේක වෙනස් කරන්න ඕනනේ. එතකොට දැන් අපි කියනවා නෑ ඒ වෙනස් කරන තුරු අපිට කරන්න ඉඩ දෙන්න කියලා. හැමෝම මේ ලාභය වෙනුවෙන් මේ කර්මාන්ත සහ නිෂ්පාදන පාවිච්චි කරලා තියෙනවා. මේ ඒ නව මේ නිෂ්පාදන ආර්ථිකයේ හැටි. ඒකට මේක ගෝලීයකරණ තත්ත්වයක්, ගෝලීය තත්ත්වයක්. ඒකට දැන් අපි දන්නවා ආහාර මිනිසුන් වගා කළේ ආහාර පිණිස. දැන් වගා කරන්නේ අලවිය පිණිස. ඒත් දැන් පැහැදිලිවම හැබැයි අලවිය පිණිස වුණත් ඒ අලවි කරන අය දැනගන්න ඕනේ මේ ආහාර මිනිසු කනවා කියලා. ඒත් දැන් එහෙම සම්බන්ධයක්, එහෙම අවබෝධයක්, එහෙම විග්‍රහයක්, එහෙම යෝජනාවලියක් දැන් ගොවි සංවිධානය තුළ සංවාදයක් තියෙනවද එහෙම? මට දැනගන්න අහන්නේ ඔබතුමාලා ගොවි සංවිධානය හැටියට මේ වගේ තැනකදී හම්බුනම අහන්න ඕන ප්‍රශ්නයක්. ඒක ජනතාව ඉදිරියේ අහන්න ඕන ප්‍රශ්නයක්. නිෂ්පාදකයන් හැටියට එහෙම තේරුම් අරන් තියෙනවා තමන්ගෙන් අතින් වෙන මේ වැරද්ද හදා ගන්න ඕන කියලා. මං කියන්නේ ඒක හෙට කරනවද අනිද්දා කරනවද කියලා පස්සේ කතා කරමු. ඒ පමණයි මං අහන්නේ. මම මගේ පෞද්ගලික මතය කිව්වොත් එහෙම ගොවියා නැවත අලුතෙන් පුරුදු කරලා ගන්න වෙලා තියෙනවා. ඉස්සරේ හිටපු අර ගොවි රජවරු දැන් නැහැ. ගොවි මහත්තුරු ඉන්නේ. ඒ අය හිතාගෙන ඉන්නවා මේ අර පැරණි සාම්ප්‍රදායික ක්‍රමය කියලා කියන්නේ ඒවා යල් පැන ගියේ වගේ. මේ මෑත කාලේ අපේ ගොවි ව්‍යාපාර කළමනාකරණ කාර්යාලයටත් ප්‍රොජෙක්ටරයක් මගින් ගොවිතැන් අලුත් ගොවිතැන ගැන පෙන්눔 කරා. ඒක අපි මීට අවුරුදු 25කට ඉස්සෙල්ලා අපේ රටේ තිබ්බ ගොවිතැන. බීම් සකස් කිරීම, පේලියට ගොයන් හිටවන එක ඒවා ඔක්කොම අපේ මේ මහ පොළොවේ තිබුණු දේවල්. මට කෙලේ ඒක පැහැදිලි. අපි දැන් මේ සම්බන්ධව සංවාද ගොඩක් කතා කරලා තියෙනවා. එතකොට දැන් නිෂ්පාදකයාට පුළුවන් තමන්ගේ පිරිවැය ප්‍රමාණය පහත් දාගන්න ඇතැම් වෙලාවට. ඕකේ. දැන් අපි ගත්තොත් එහෙම යොදන කෘෂි රසායන ලෝකේ සමීක්ෂණ බොහොමයක් තියෙනවා. සියලු ගොවීන් තමන්ට යෝජනා කරලා යෝජිත නිර්දේශිත ප්‍රමාණයන් අභිබවා යන රටක් නිසා ශ්‍රී ලංකාව ආසියාවේ වැඩිම රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන රට බවට පත් වෙලා තියෙනවා. ඒක ලෝකෙ පිළිගැනීමක් තියෙනවා. එතකොට දැන් මේ තත්ත්වයේ හැටි ගොවියාට තම නිෂ්පාදන වෙනස් කරගන්න සිද්ධ වෙනවා. දැන් අපි පාරිභෝගික පැත්තෙන් කතා කරොත් පාරිභෝගික සමාජයට ඔබතුමාලා වාක්‍ය කියන්න ඕනේ. දැන් ඔබතුමාලා මැද්දෙන් ඉන්නේ. ඒක නිෂ්පාදන ශාස්ත්‍රයේ තියෙනවා මැද්දේ ඉන්නවා. දැන් පාරිභෝගික සමාජයේ දැන් මේ සහල් ආහාර සහල් පරිභෝජනය සම්බන්ධව ඔවුන් දිරිමත් කරන්න. දැන් ඒකට රජයේ පැත්තෙන් මොකද්ද වෙන වගකීම? මොකද්ද ඔබතුමාලා යෝජනා කරන රජයට මේ වෙලාවේ සහල් පාරිභෝගිකයන්ට මොකද්ද දෙන්න තියෙන යෝජනාව? රජය හැසිරෙන්න ඕන සහල් පාරිභෝගිකයන් ඉදිරියේ කොහොමද? රජය හැසිරෙන්න ඕන විදිහටත් වැඩි අපේ රටේ පාරිභෝගිකයන් හැසිරෙන්න ඉගෙන ගන්න එපා. දැන් අපේ රටේ හැමදේම තියෙන්නේ රට කියන කෑල්ල ඉස්සරහට ආවොත් හැම දෙයකටම කැමති. දැන් ඔබතුමාලා ඔය අපේ රටේ හාල් වල ආසනික් තියෙනවා කියලා කියනකොට පිට රටින් මේ රටට ගෙනපු හාල් වල නිෂ්පාදන මේ
දිනය හා නම් අපේ රට කියලා කිව්වේ නැහැ හැබැයි. කල්පසුවීමේ දිනේ මම මේ සමාවෙන්න. මම නොකියපු වචන පාවිච්චි කරන්න එපා. සහල් වල කියලා කිව්වේ අපේ රටේ කියලා කිව්වේ නැහැ මම. නිෂ්පාදකයෝ වැඩිපුර සහල් වල. ඔව් සහල් වල. එතකොට ඒ වගේ කාලය අපේ නම් අපි නිෂ්පාදන දිනේ සහ කල්ලු ඉක්ුත් වීමේ දිනේ අතර මාසයක් උපරිම තිය අපේ හාල් වල. හැබැයි පිට රටින් ගෙන ආපු හාල් වල අවුරුද්දක් තිබ්බා. අපේ හාල් වලට ගුල්ලෝ එනවා. ආදරේ ගුල්ලෝ අපේ හාල් වලට. හැබැයි අර හාල් දකින්නකොට ගුල්ලෝ දුවනවා. එහෙම හාල් මේ රටේ ගෙනල්ලා අවුරුදු ගාණක් කණ්ඩ දුන්නු ආණ්ඩු අපිට කීවට මේ අපේ හාල් වල ආසනික් තිබ්බක් තියෙනවා කියලා. ඒ තියෙනවා නම් අපි මොකවත් කලවම් කරලා නෙමෙයි. ඒකට වගකීම ගොවියන්ට ආසනික් සම්බන්ධ වෙන ඒකටත් රජය තමයි වග කියන්න ඕනේ. අපිට ඒකට වග කියන්න අපිට ගොවියා දෙන හාල් ඇටේ තමයි අපි සමස්ත ඇටේ තමයි හාල් ඇටේ බවට පත් කරලා කෘෂිකර්මයේ ගෝලීය වෙනකොට ලෝකේ හැම රටකම මේ එකම කෘෂිකර්ම මාදිලිය පවත්වාගෙන ලාභය වෙනුවෙන් නිෂ්පාදනය කරනවා. ලාභය වෙනුවෙන් නිෂ්පාදනය කරනකොට ඕන ජරාවක් දාලා වැඩි අස්වැන්නක් ගන්න පුළුවන්. හැබැයි මේ මගේ අනිත් ප්‍රශ්නේ දැන් මම විමසුවේම හාල් පරිභෝජනය කරන්න එපා. දැන් බත් කනවද පාන් කනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද දැන් රජය ඇත්තටම මැදිහත් වෙනවද මේ සහල් පරිභෝජනයෙන්? මෙහෙම කතාවක් තියෙන නිසා මම අහන්නේ. බොහෝ විද්වතුන් කියනවා මේ රජය වක්‍රව මැදිහත් වෙනවා, රාජ්‍ය ප්‍රතිපත්ති හරහා මැදිහත් වෙනවා මේ වීගෝවියා නිෂ්පාදනයෙන් ඉවත් කරන්නත්, මේ සහල් බත් කන මිනිහා බත් කෑමෙන් ඉවත් කරන්නත් කියලා. ඒ කතාව ඔබතුමා පිළිගන්නවද? පිළිගන්නවා. මට ඒකට කෙටි උත්තරයක් අවශ්‍යයි. විනාඩි උත්තරේ තමයි මම දන්න විදිහට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ රජයේ වෙලාවේ 2015ට ඉස්සෙල්ලා තිරුඟු පිටි වලට බද්දක් නියම කරලා තිබා රුපියල් 20කෝ 22. යහපාලන ආණ්ඩුව ආපු හැටි ඒ බද්ද ඉවත් කරලා වීමා කම්පැනියට තව අලුතෙන් රුපියල් 6ක් දීලා තිබ්බා. එතකොට පිට රටවල් වල තිරුඟු පිටි ගොවියෝ රකින්න මොකක්ද ආණ්ඩුවට දෙනු නෑ. ඇත්ත කතාව ඒකයි. ඇත්ත කතාව ඒකයි. ඒ හින්දා වතුකරේ සහෝදරවරු හාල් පරිභෝජනයේ නැවත අතෑරී. අර වෙලාවේ හාල් පරිභෝජනයට පෙළඹිලා හිටිය වතුකරේ කට්ටිය අපි දැනුත් යෝජනා කරනවා. වතුකරේ සහෝදරවරුන්ට රුපියල් 1000 වැටුප වෙනුවට මේ රටේ හාල් දෙන්න. එතකොට අපිත් රැකෙනවා, ගොවියොත් රැකෙනවා. ඒ ගන්න ප්‍රතිපත්ති තීන්දුව වලින් පහළ පාරිභෝගික සමාජයේ විචල්යන් සිද්ධ වුණාද? පරිභෝජන වෙනස්කම් සිද්ධ වුණා කියලා ඔබතුමා කියන්නේ. ඔව්. ඒ කියන්නේ මෙහෙන් සහන දෙනකොට මෙහෙන් පාන් පිටි වැඩිපුර කෑවා. ඔව්. දැන් ඉතින් අර චූම් පාන් සංස්කෘතිය ඇවිල්ලා ගෙයින් ගෙට ගිහිල්ලා කවනවනේ. ඔව් දැන් හොඳට මතක තියාගන්න ඕනේ. අපි මේ පාන් පිටි නිෂ්පාදනයක් අතර ගන්න හැම වෙලාවෙම අපේ අතේ මග හැරෙන්නේ අපේ ගොවියෝ දුක් විඳලා හදන නිෂ්පාදනයක නැත්නම් නිෂ්පාදනයක් තමයි මේ අපේ අතින් ගිලිහිලා යන්නේ. නිසා පිටරටින් එකක් අතර ගන්න හැම වෙලේම දේශීය දෙයක් අපේ අතින් ගිලිහෙනවා. මේක මතක තියාගන්න. කෙටියෙන් ඔබතුමා මට යෝජනා කරන්න විනාඩි 2කින් මේ ඔබතුමාලා සහ සමස්ත නිෂ්පාදකයා කුඩා සහ මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරෝ වගේම පාරිභෝගිකයා රකින්න මේ වෙලාවේ ආණ්ඩුව හැසිරෙන්න ඕන කොහොමද? අධිකරු ජනාධිපතිතුමා ඇතුළු මේ සමස්ත දැන් මැතිවරණයක් සම්බන්ධ කතා වෙන කාලයක්. ඒ නිසා කෙටියෙන් මට යෝජනාවක් කියන්න. අපි පැහැදිලිව ජනාධිපතිතුමාගෙන් තමයි ඉල්ලන්නේ. මොකද අනිත් කට්ටියකින් අපි මේ වෙනකොට ඉල්ලලා ඉවරයි. දැන් ජනාධිපතිතුමාගෙන් තමයි අපි ඉල්ලන්නේ. එතුමා දේශපාලඥයෙක් නොවි පත්වෙච්ච රටේ නායකයෙක් හැටියට තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් රටේ අනාගතය ගැන ඉහළින් වර්ෂ කීපයක් එහාට දකින නායකයෙක් හැටියට අපි ජනාධිපතිතුමාගෙන් තමයි ඉල්ලන්නේ ගොවියා සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියා පාරිභෝගිකයන් තුන් අයම රකින්න ප්‍රතිපත්තියකට එන්න ඒ සාකච්ඡාව ඕන හැකට අපි කැඳවන්න අපි ඉගෙනගෙන නැහැ කියන බෝඩ් එක අපි ගාව තියෙන්න පුළුවන්. ඒ අත්දැකීම් වලින් අපි බහුලයි. එහෙනම් අපි ගාව උගත් බුද්ධිමත් අයත් ඉන්නවා, අත්දැකීම් බහුල අයත් ඉන්නවා. මම විනාඩියක් දෙන්න ඔබතුමාට කලින් කියප එකට අපේ උපදේශක අසුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමේ උපදේශක හැටියට කටයුතු කරන අරුණකාන්ත බණ්ඩාර මහත්මයා මේ වතුකරේ වැටුප වතුකරේ සහෝදරවරුන්ගේ වැටුප හාල් වලින් පියවලා පිට රටට යන මුදල ඉතුරු කරගන්නේ කොහොමද කියලා පැහැදිලි විග්‍රහයක් ජනාධිපතිතුමාට පවා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ හින්දා මේක වෙලා තියෙන එක ක්‍රියාත්මක කිරීමේදී අපිට පේන දෙයක් තමයි ජනාධිපතිතුමාට පවා ඒක එක විදිහකට ක්‍රියාත්මක කරගන්න බැරි වෙන්න බලපෑම් තියෙනවා කියලා. හින්දා අපි විශ්වාස කරනවා මේ රටේ ගොවියයි සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියයි පාරිභෝගිකයන් යන තුන් දෙනාම ජනාධිපතිතුමා විසින් බේරගනී. ඔව්. ඒ වගේම ඔබට වගකීමක් තියෙනවා
මේ රටේ ශිෂ්ටාචාරය නිර්මාතෘවරයා හැටියට සලකන ගොවියා ගොවිකම ඉස්සරහට ගෙනියන්න අපේ මඩ හෝදලා ගත්තහම රජකමට සුදුසුයි කියලා කියන සාහිත්‍ය කතාව විතරක් අනාගත දේශපාලන වේදිකාවල නොඇසේවා කියලා ප්‍රාර්ථනා කරමින් සියලුම නිලධාරීන්ගේ බලධාරීන්ගේ අතිගරු ජනාධිපතිතුමන්ගේ අවධානය මේ දැවෙන ප්‍රශ්නය කෙරෙහි යොමු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හැමෝටම අවංකව බත් කනවා නම් ඒ මනුෂ්‍යත්වයට සලකනවා නම් අපේ රටට සලකනවා නම් බත්පත ජනතාවගේ කලාපේ ආහාර සුරක්ෂිතතාවය ඇතුළේ ආරක්ෂා කරගන්න කටයුතු කරන්න ප්‍රතිපත්ති හදනගෙන යෝජනාව කරනවා. සහල් කර්මාන්තයේ දේශපාලනය මීට වඩා දිගයි. මේ සම්බන්ධව බොහෝ තොරතුරු අපිට තියෙනවා. දෙහොරාවක් ප්‍රමාණවත් නැහැ මේ පිළිබඳව කතා බහ කරන්න. නමුත් අපි යම් ප්‍රමාණයක් මේ දිගපල්ල කතා කරන්න උත්සාහ කරා. බෙහෙවින්ම ස්තුතියි සංවාදයේ පෝෂණය කරට සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංවිධානයේ හිටපු සභාපති KAB අභයකීර්ති මහත්මයාට අපි යාලි දවසක හමු වෙමු. අපි ආරාධනා කරන්න කැමති ඉදිරියේදීත් හිතතුනි අපි අද දවසේ සමගන්නවා නින්නාද සජීවී සංවාදයෙන්. හැබැයි අපි යන්නේ තවත් දවසක හමු වෙන බලාපොරොත්තුවෙන් අපි නිරන්තරවම ඔබට සේවය කරමින් ඔබගේ දේශපාලන සවිඥානිකත්වය සහ ඔබගේ දේශපාලන ගමන ශක්තිමත් කරන්න නින්නාද ඉදිරිපත් වන බවට පොරොන්දු වෙමින් අපි ගිහිල්ලා යන්නම්. ඔබ සැමට සුබ රාත්‍රියක් ජයග්‍රහීට දවසක්.